හරි මං හිතනවා 15 වෙනි ප්‍රශ්න පත්‍රය ඔබ කරලා පැය දෙකක් ගත වුණාට පස්සේ අපේ පේපර් ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලම අපි පොඩ උත්තර සාකච්ඡා කරමු. විශේෂ තැන් තියෙනකොට මම ටිකක් වැඩිපුර වෙලා අරන් කියා දෙන්නම්. ඊට අමතරව කියන්න තියෙන දේ තමයි එකේ සිට 30 දක්වා ඔබ දන්නවා MCQ questions තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න. අපි ඒ 30 ඉවර වුණාට පස්සේ ඒකේ ලකුණු ටික දාගෙන ඊට පස්සේ ආපහු අපේ 31 සිට 50 දක්වා කොටසට යමු. එහෙනම් ඉස්සල්ලාම මම යන්නේ එකේ සිට 30 දක්වා ප්‍රශ්න ටික ලකුණු 4 ගානේ ඔබ දාගෙන යන්න ඕනේ. හරි? ඊට පස්සේ අපි 31 ඉඳලා 50ට යන ක්‍රමවේදය බලමු. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ඊටාම සරල ප්‍රශ්නයක්. සමීකරණයෙන් පෙන්වන ගනුදෙනුව මොකක්ද කියලා යහන්නේ. ඒ අනුව පිළිතුර අංක 5 ව්‍යාපාරයේ ණය හිමියෙකුට 50000ක් ණය හිමියාට අපි දෙන්න හිටියේ මුදලින් 45000ක් දුන්නා. ඉතුරු ටික අයිතිකාරයාගේ මුදලින් පියෙව්වා. එතකොට එකපාරටම මේ ගනුදෙනුව අපිට සාමාන්‍ය ජනප්‍රියම ගනුදෙනුව ඔබ දන්නවා ණය හිමියෙකුට අපි 50000ක ණය හිමියෙකුට මුදලින් 45000 ගෙවුවා ලද වට්ටම 5000යි. ඒක තමයි ජනප්‍රියම ගනුදෙනුව. නමුත් ඒක අපි බලාපොරොත්තු වුණාට උත්තරවල ඒක නැහැ. ඒ නිසා වඩා සුදුසු පිළිතුර තමයි අපි තෝරන්නේ. ඔබට පේනවා ඇති ওই ප්‍රශ්නවල කියනවා අපි තෝරන්න ඕනේ වඩා නිවැරදි පිළිතුර. ඒ අනුව අංක 5 තමයි වඩා නිවැරදි පිළිතුර. හොඳයි ප්‍රශ්න අංක 2ට නම් කටු වැඩක් අවශ්‍යයි. මම මේක ඔබට පෙන්නන්නම්. මෙතන අංක 2 කටු වැඩේ අහන්නේ මුළු ආදායම සහ මුළු වියදම. ඔබ දන්නවා ප්‍රශ්න අංක 1 සිට 30 දක්වා ලකුණු දෙනකොට පිළිතුර හරිනම් ලකුණු 4ක් හම්බ වෙනවා. ඒ කියන්නේ මුල් ලකුණු 200න් ලැබෙන්නේ ප්‍රශ්න 50ට. ඉතින් එක පැත්තක් විතරක් හරි ගිහිල්ලා වැඩක් නැහැ. මේ පැති දෙකම හරියන්න ඕනේ බලන්න මුළු ආදායම ගත්ත විදිය. තේරෙනවද? මුළු ආදායම ගත්ත විදිය. මෙතන තියෙනවා විකුණු මෙන්න හැටි දන්නවා. විකුණුම් ජර්නලේ එකතුව දීලා තියෙන්නේ 108ක වැට් ඇතුළුව. එහෙනම් වැට් ටික අයින් කරගන්න ඕනේ 108න් 8ක් වැට් ටික අයින් කරගන්න. ඒ අනුව විකුණුම් ගිණුමට එන්නේ මෙන්න මේ වටිනාකම. 324න් 108න් 8ක් වැට් ටික අයින් කරගන්න. ඒතර විකුණුම් ගිණුමට එන්නේ මෙන්න මේ ගාන. ඒතර විකුණුම් ආදායම තීරණය කරද්දී ආපසේවුම් අඩු වෙන්න ඕනේ. ආපසේවුමුත් දීලා තියෙන වැට් එක්කලා. 54 වැඩි කිරීම 108න් 8ක් වැට් අයින් කරා. ඒතර 50යි ආපසේවුම්. ඒතර ආපසේවුම් අඩු කළාම මේ තියෙන්නේ අපේ සැබෑ විකුණුම් ආදායම. මේ තමයි අපේ අය භාරය. විකුණුම් ආදායම. ඊට අමතරව අපිට වෙනත් ආදායමක් තියෙනවා. ඒ තමයි ලද වට්ටම. පුතාලා දන්නවා වෙළඳ වට්ටම් කියන්නේ අපිට වැඩක් නැහැ කොහොමත්. මුදල් වට්ටම් ලැබීම කියන්නේ ලද වට්ටම. අන්න ඒක තමයි මෙතනට අපි අරන් තියෙන්නේ. ඒ අනුව මුළු ආදායම 258යි. වියදම් ගැන කතා කරද්දී අපිට ගැනුම් ජර්නල් එකතුව ඒවා මේව වැඩක් නැහැ. මොකද අපි දන්නවා accounting වල ගැනුම් කියන්නේ වියදමක් නෙමෙයි. අපි ගැනුම් ගිණුම වියදම් ගිණුම් ගණයට ගන්නවා. නමුත් ගැනුම් කියන්නේ වියදමක් නෙමෙයි. ඒතර මේ තියෙන්නේ විකුණුම් පිරිවැය එක තමයි වියදම. ඒක තමයි අපේ ප්‍රධානම වියදම. ගැනුම් ජර්නල් එකතුව ආපසු යැවුම් ජර්නල් එකතුව අපිට වැඩක් නැහැ. මොකද විකුණුම් පිරිවැය දීලා තියෙනවනේ. විකුණුම් පිරිවැය දීලා තිබුණ නැත්නම් ඔන්න ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අග තොගය අඩු කරලා එහෙමනේ විකුණුම් පිරිවැය යන්නේ. ඉතින් විකුණුම් පිරිවැය දීලා තියෙනවා. හරි. එහෙනම් අපිට එතනින් එහාට ওই ගැනුම් ජර්නල් එකතුව ඒවා මේවා අවශ්‍ය නැහැ. තමනද වියදම්. තව තියෙනවා වියදම්. ඒ තමයි
දුන් වට්ටම් මුදල් වට්ටම් දීම කියන්නේ දුන් වට්ටම්. මේ දෙන්නේ දුන් වට්ටම්. ඊට අමතරව මේයුම් වියදම් තියෙනවා 45. පොලී තියෙනවා 15. මේ ඔක්කොම වියදම්. මේ ඔක්කොම වියදම් 259. ඉතින් මම නැවතත් කියනවා වෙළඳ වට්ටම් කියන එක නොසලකා හරින්න. ඒක අපි දන්නවා accounting වල වෙළඳ වට්ටම් කියන ඒවා අපි ආදායම් හෝ වියදම් ගණනට ගන්නේ නැහැ. ඒ අනුව පිළිතුර අංකය 4. පිළිතුර අංකය 4. හොඳයි නිවැරදි නම් ලකුණු 4ක් දෙන්න. ප්‍රශ්නාංක 3ට එන්න. ප්‍රශ්නාංක 3ට කටු වැඩක් කියලා එකක් නෑ ඇත්තටම. ප්‍රශ්නාංක 3 බලන්න. එකේ අහන්නේ ගොඩනැගිලි නඩත්තු කිරීම අපි දන්නවා. වියදමක්, වැට් ගිණුම, වගකීම් ගිණුම, ගැනිලි හිමිකම්, හානි කරන අලාභ නෙමෙයි, හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම. ඔබ දන්නවා අඩමාන ණය ඉඩ හැරීම කියලාත් ඒකට කියනවා. ඒක ජංගම වත්කම් වල පෙන්නන්නේ. ඒ කාලේ අපි කියන්නේ අඩමාන ණය වෙන් කිරීම කියලා. දැන් ඔබ දන්නවා ඒක වෙන් කිරීම කියන වචනේ භාවිතා කරන්න බෑ එතනදී. වර්තමානයේ අපි කියන්නේ අඩමාන ණය ඉඩ හැරීම නැත්නම් හානි කරන අලාභ ඉඩ හැරීම. ඒ කියන්නේ ජංගම වත්කම් වලට. නිසා ඒක වත්කම් ගිණුම් වලට එන්නේ. ඒ අනුව උත්තරේ අංක 5. උත්තරේ අංක 5. ප්‍රශ්නාංක 4 අදාළ බව නැමැති ගුණාංගය. අදාළ බව නැමැති ගුණාංගය අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ අපි දෙන තොරතුරු වල පුරෝකතන හැකියාව නැත්නම් පුරෝකතනාගය සහ ප්‍රතිපෝෂණ හැකියාව ප්‍රතිපෝෂණාගය පවතින විට. උත්තරේ අංක 1. උත්තරේ අංක 1. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 මොකද්ද පිළිතුර? සුළු මුදල් අග්‍රිම ක්‍රමය සම්බන්ධව නිවැරදි ප්‍රකාශය. හරි සරල ප්‍රශ්නයක්. කියා දෙන්න දෙයක් එකේ නෑ ඇත්තටම. පස්වෙනි එකට උත්තරේ අංක 5. ඒ අනුව මම දැනට කිව්ව උත්තර අංක ටික කියාගෙන යන්නම්. 1ට 5, 2ට 4, 3ට 5, 4ට 1, 5ට 5. ලකුණු දුන්නේ එකේ සිට 30 දක්වා හැම ප්‍රශ්නයකටම ලකුණු 4 ආවොත් ආවා. ගියොත් ගියා. හොඳයි. 6 වෙනි ප්‍රශ්නය කටු වැඩක් කරලා අපි ගන්නේ. මේ තියෙන්නේ කටු වැඩේ. ඔබට පේනවා ඇති දල වේතනය 4 ලක්ෂය හිමිකමෙන් අඩු වෙනවා. නමුත් සේවකයාට අපි මුදලින් ගෙවන්නේ කොහොමත් EPF අඩු කරලා ඒක ආය අහන්න දෙයක් නෙමෙයි. 360 වත්කම් වලින් අඩු වෙනවා. ගෙවිය යුතු EPF වගකීම් වලට එනවා. සරල ප්‍රශ්නයක්. සේවයාගේ EPF දායකත්වය රුපියල් 60,000 වියදමක් වගේම වගකීමක්. ඒ අනුව ඔබට මේ වගේ ගනුදෙනුවක් ඇතුලේ ගනුදෙනු දෙක තුනක් තියෙනවා නම් අපි හැමදාම කියනවා මේ වගේ දෙකකට පේලි දෙකට තුනට කඩලා උත්තරේ කරලා අන්තිමට එකතුව ගන්න. හරි? ගනුදෙනුව ඇතුලේ ගනුදෙනු දෙකක් හෝ තුනක් තියෙනවා නම් මේ වගේ පේලි වලට වෙන වෙනම දාලා අන්තිමට සුද්ධ පිළිතුර ගන්න. හොඳයි. ඒ අනුව පිළිතුර අංකය කීය දෙන්නේ? අංක 3. අංක 3. 7 වෙනි ප්‍රශ්නය ගැන ඔබෙන් අහන්නේ මොකද්ද? පාසඳාන් කුමන ප්‍රකාශය නිවැරදිද කියලා. කැපිටල් A නිවැරදිද බලන්නකෝ. අඛණ්ඩ පැවැත්මක් නොමැති ව්‍යාපාරවල. ඒ කියන්නේ බංකොලොත් භාවයට ඇවිල්ලා තියෙන ව්‍යාපාර තියෙන්නේ. බංකොලොත් වෙලා දැන් ව්‍යාපාරය නවත්තන්න ඕන මෙන්න. අන්න එවැනි ව්‍යාපාර. ලියා ගන්න. අඛණ්ඩ පැවැත්මක් නොමැති ව්‍යාපාර කියන්නේ බංකොලොත් ව්‍යාපාර. ඒතර වහන්න ඕන මෙන්න. එතකොට සියලු වත්කම් ජංගම වත්කම් වල තමයි පෙන්නන්නේ. මොකද නුදුරු අනාගතයේ ව්‍යාපාරේ වහන්න නම් ඉන්නේ. එතකොට ඔක්කොම වත්කම් එන්නේ කෙටි කාලීන වත්කම් ලෙස. දිගු කාලයක් නැහැනේ එතකොට ව්‍යාපාරේ. හොඳයි. ඒක වැඩි උසස් වෙල මට්ටමේදී මුණ ගැහෙන්නේ නැති සිද්ධාන්තයක්.
කැපිටල් B ආරක්ෂණ සංකල්පයට අනුවලු ඉඩමක වෙළඳපොළ වටිනාකම වැඩිවීම ගිණුම් ගත කරන්නේ. ඇත්තටම ආරක්ෂණ සංකල්පයේ කොහෙත්ම බලපාන්නේ වත්කම් ප්‍රත්‍යාගරණයේදී. ඔබ දන්නවා වත්කම් ප්‍රත්‍යාගරණයට ගිණුම් කරන සංකල්පවල බලපෑමක් නැහැ. ගිණුම් කරන තොරතුරු වල අදාළතාවයේ කියන ගුණාංගය රැක ගන්නයි අපි ප්‍රත්‍යානය කරන්නේ. එහෙම නැතුව සංකල්ප සම්බන්ධයක් නැහැ. එසේ එක වැරදි ප්‍රකාශයක්. A නම් නිවැරදි, B වැරදි, කැපිටල් C ප්‍රකාශය ඊටාම සරලයි. ඒක නිවැරදි ප්‍රකාශයක්. සංගතතා සංකල්පය. නැත්නම් අනුරූපීතා සංකල්පය. ඒකාකාරී භවයේ සංකල්පය. ඒක අනුව අපි තෝරගත්ත ගිණුම් කරන ප්‍රතිපත්තිය අඛණ්ඩව භාවිතා කරන්න ඕනේ. ඒක නිවැරදි ප්‍රකාශය. ඒ අනුව පිළිතුර A සහ C පමණේ උත්තරේ අංක 5. උත්තරේ අංක 5. හොඳයි 8 වෙනි ප්‍රශ්නය අහන්නේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ තියෙන විදිහට වගකීමක ලක්ෂණ පිළිබඳවයි. හොඳයි වගකීමක ලක්ෂණ ගැන සාකච්ඡා කරද්දී අපි දන්නවා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ තියෙන්නේ අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ කියලා. ඒක මෙතන සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම අනාගතයේ ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පිටතට යාමේ භව්‍යතාවයක් තියෙන්න ඕනේ. අනේක නම් මෙතන තියෙනවා. කැපිටල් B නම්. ඒ වගේම වර්තමානයේ බැඳීමක් තියෙන්න ඕනේ කියලා කියනවා. වර්තමාන බැඳීමක් ගැනත් මෙතන සාකච්ඡා කරලා නැහැ. ඒ අනුව මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ තියෙන ලක්ෂණ වලට අනුව නම් ගන්න තියෙන්නේ B පමණි. උත්තරේ අංක 2. B පමණි. ඔය ප්‍රශ්නේ පොඩි සංශෝධනයක් වුණා නම් හොඳයි එක වචනයක. ඒක පස්සේ දවසක අපි සාකච්ඡා කරමු. පහත සඳහන් කුමන ලක්ෂණ කියන වචනය ආව නම් එතන වඩා හොඳයි. නිර්ණායක කියන වචනේ පොඩ්ඩක් අයින් කරලා එතන ලක්ෂණ කියන වචනේ රිප්ලේස් කරගන්න පුළුවන් නම් ඔබ ළඟ print out එකක් තියෙනවා නම් ඒ ගැන අපි ඉදිරියේදී papers වලදී සාකච්ඡා කරමු. නිර්ණායක කිව්වම එතන වෙන අදහසක් එන්න පුළුවන් නිසා ඒක ලක්ෂණ කියන වචනේ තිබුණා නම් එතන වඩා හොඳයි. අපි එමු අංක 9 ප්‍රශ්නයට. ඇත්තටම අංක 8 ඒ වචනේ සමහර අලුත්ම පේපර් එකේ මම සංශෝධනය කරලා තියෙන්නේ අංක 8 ප්‍රශ්නේ. අපි පන්ති වලට සහභාගී වෙන අයගේ අතේ තමයි වචනේ තියෙන නිර්ණායක කියන වචනේ. මේ YouTube එක හරහා බලන අයට ඇත්තට මෙතන 8 වෙනි ප්‍රශ්නේ වචනේ මම හරියට දාලා තියෙන්නේ ලක්ෂණ කියලා. හොඳයි අංක 9. අංක 9 කටු වැඩක් තියෙනවා අපිට. බලමු අංක 9ට කටු වැඩේ. 2023-31 කියන්නේ ඇත්තටම 2019-20 වර්ෂය. 2021-31 කියන්නේ 2020-21 වර්ෂය. හොඳයි 19-20 වර්ෂයේ අගතොගේ වැඩි වෙලා. ඉතින් අපේ දරුවෝ දන්නවා අගතොගේ වැඩි වුණොත් ලාභේ වැඩි වෙනවා ඒ අවුරුද්දේ. හැබැයි ඊළඟ අවුරුද්දේ ලාභය අඩු වෙනවා. ඊළඟ 2020-21 වර්ෂයේ අගතොගේ 10000කින් අඩු වෙනවා. ඒතර 2021 වර්ෂයේ අගතොගේ අඩුවෙන් ගත්තොත් එම වර්ෂයේ ලාභය අඩු වෙනවා. ඊළඟ වර්ෂයේ ලාභය වැඩි වෙනවා. අපිට ඊළඟ වර්ෂයේ සම්බන්ධයක් නැහැ මෙතන. ඊළඟ වර්ෂයට ගියා නම් ලාභය වැඩි වෙනවා. හොඳයි අහන්නේ මෙන්න මේ වසර දෙකේ ලාභයට වන බලපෑම. හොඳයි මේක ඔබ තොග කියන පාඩමේදී ඉගෙන ගත්ත සිද්ධාන්තයක්. ප්‍රමිතාංක 2 තොගවලදී. හොඳයි පිළිතුර කියෙදෙන්නේ අනුව පිළිතුර අංකය 4. හොඳයි ප්‍රශ්නාංක 10ට එමු. ප්‍රශ්නාංක 10 කටු වැඩක් තියෙනවා ඔබට පෙන්වන්නට. ඔබ දන්නවා ඉවත් කිරීමකදී ලාභයක් හෝ අලාභයක් තීරණය වෙන්නේ
ධාරණ අගේ හා විකුණන මිල අතර වෙනස. දැන් මේක විකිණීමක්ම නෙමේ හුවමාරුවක්. ඉතින් විකුණන මිල කියලා මම මෙතන අදහස් කළේ හුවමාරු අගේ කියන එක. හොඳයි ඒකේ කියනවා ව්‍යාපාරයක් 2021 3.31 දිනට රුපියල් 70000ක ධාරණාගේ. මෙතෙන් ධාරණාගේ කියන එක ඔබ දන්නවා පොත් අගේ කියන එක. ෂේ අඩු කළ පසු අගේ කියන එක. සහිත උපකරණයක් හුවමාරු කරමින් රුපියල් ලක්ෂයක් වටිනා නව උපකරණයක් එදින ලබා ගන්නා ලදී. මෙම ගනුදෙනුව සඳහා පැරණි උපකරණය සමග මුදලින් 40000 ගෙවන ලදී. ඒ කියන්නේ දැන් ඔබ තේරුම් ගන්න ඕනේ අපේ පැරණි උපකරණය මාකට් ප්‍රයිස් එක කීයද කියන එක. අපි ලක්ෂයක අලුත් උපකරණය ගත්තේ 40000ක මුදලු දීලා අපේ පැරණි උපකරණයක් දීලා. ඒ කියන්නේ අපේ පැරණි උපකරණයේ මාකට් ප්‍රයිස් එක තිබිලා තියෙන්නේ 60000. කරුණාකරලා අන්නේ පොයින්ට් එක අල්ලගන්න. ඔබ මේක ප්‍රමිතාංක 16 LKS 16 දිගන ගත්ත සිද්ධාන්තයක්. අපි රුපියල් 40000ක මුදලකුත් දුන්නා. අලුත් උපකරණයේ ලක්ෂයයි. අපේ 40000ක මුදලකුත් දීලා අපේ පරණ උපකරණයක් දුන්නා. ඒ කියන්නේ අපේ උපකරණේ මාකට් ප්‍රයිස් එක ඇවිල්ලා 60000යි. හොඳයි. ධාරණගේ 70000යි මාකට් එකේ එක ගියේ 60000කට. ධාරණගේ 70000යි හැබැයි මාකට් එකේ ගියේ 60000කට. ඒ අනුව ලොස් එක රුපියල් 10000ක අලාභයක්. පිළිතුර අංකය අංක 2. පිළිතුර අංකය 2. ඒ අනුව 10 දක්වා අපි අවසන් පිළිතුරු ටික ඉක්මනට කියන්නම්. 1ට 5 2ට 4 3ට 5 4ට 1 5ට 5 6ට 3 7ට 5 8ට 2 9ට 4 10ට 2 ලකුණු දෙන්නේ කොහමද? මම කිව්වා ලකුණු 4 ගානේ දෙන්න. ප්‍රශ්න 50ට එන්නේ ලකුණු ඔක්කොම 200ක් කියලා. හොඳයි අපි යමු 11 වෙනි ප්‍රශ්නේ. ඇත්තටම 11 වෙනි ප්‍රශ්නේ ඔබට කටු වැඩක් නෑ. ප්‍රමිතාංක LKS 16ට අනුව මෙන්න මේ නිර්වචන දීලා තියෙනවා. වගේ අහන්නේ සාධාරණ අගේ කොතනින්ද ඔතන කියවෙන්නේ? ඕ සාධාරණ අගේ කියන එක ඔබ මේ වෙනකොටත් කටපාඩම් කරලා තියෙන නිර්වචනයක්. ඒක කැපිටල් B වලින් කියවෙනවා. ධාරණ අගේ කියන එකත් ඔබ මේ වෙනකොට කටපාඩම් කරලා ඇති. ඒක කැපිටල් A වලින් කියවෙනවා. ශේකල හැකි වටිනාකම කැපිටල් C වලින් කියවෙනවා. ඒ අනුව උත්තරේ අංක 3. උත්තරේ අංක 3. හොඳයි 12 13 14ට කටු වැඩ අවශ්‍යතාවයක් තියෙනවා. බලන්න 12 13 14 ප්‍රශ්න එක ටිකක් විමසිලින් බලන්න ඕනේ ප්‍රශ්නයක්. පාතසදාන් තොරතුරු 2021 3.31 දිනෙන් අවසන් වූ වර්ෂයේ සඳහා පසිඳු දිලීප සහ රුක්ෂාන් හවුල්‍යාපාරයට අදාළ වේ. කැපිටල් A දිලීපගේ වේතනය වාර්ෂිකව 24000යි. කැපිටල් B ඉහත වේතන වලින් 12000ක් වර්ෂය තුලදී ගෙවා ඇත. කැපිටල් C පසිඳු දිලීප හා රුක්ෂාන් අතර ලාභ බෙදාගත් ලාභ කොටස් බෙදාගන්නේ 40000යි 30000යි 20000යි. කැපිටල් D රුක්ෂාන්ට ගෙවී යුතු ණය පොලිය 3000ක් පිළිබඳව සටහන් තබා නැත. අනේ එතන ලොකු ප්‍රශ්නයක්. ණය පොලිය සටහන් කරන්නේ නැතුව තමයි මේගොල්ලෝ මේ ඔක්කොම වැඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ලාභයේ වැරදි. කැපිටල් E පසිදු හා රුක්ෂාන්ගේ භාණ්ඩ ගෙන්ලි පිළිවෙලින් රුපියල් 3000ක් සහ රුපියල් 2000ක් වූ අතර ඒ සම්බන්ධව පොත්වල සටහන් තබා නැත. ඒතනත් ලොකු අවුලක් තියෙනවා. මොකද්ද? කැපිටල් D සහ කැපිටල් E කියන දෙකම ගිණුම්ගත නොකර තමයි මේගොල්ලෝ මේ ඔක්කොම ලාභ කොටස් ඒව මේ ඔක්කොම බෙදලා තියෙන්නේ.
හරීම දරුණු වරදක්. ඒගොල්ලෝ කැපිටල් D ණය පොලිය ගලපලත් නෑ. කැපිටල් E බාණ්ඩ ගැන්ලි ගලපලත් නෑ. ඉතින් මේ දෙක ඔබ දන්නවා ලාභයට බලපාන ගනුදෙනු දෙකක්. ණය පොලියයි බාණ්ඩ ගැන්ලි. මේ දෙකම කරන්නේ නැතුව තමයි ලාභ බෙදාගෙන තියෙන්නේ. හොඳයි. 12 වෙනි ප්‍රශ්නේ අහන්නේ ඉහත කුමන අයිතම හවුල් කරුවන්ට කරනු ලබන ලාභ විසර්ජන ලෙස සැලකේ. 12 වෙනි ප්‍රශ්නේ ඊටාම සරල ප්‍රශ්නයක්. ලාභ විසර්ජනයේ ලෙස සැලකෙන්නේ කැපිටල් A ලාභ විසර්ජනයට සම්බන්ධයි දිලීපගේ වාර්ෂික වේතනය. ඔබ දන්නවා කැපිටල් B කොහොමත් ජංගම ගිණුමේ හර පැත්ත පෙන්නනවා මුදල් බැර කරලා ඒක විසර්ජන ගිණුමට සම්බන්ධයක් නෑ කැපිටල් B. ආපහු කැපිටල් C ලාභ විසර්ජනයට සම්බන්ධයි ලාභ කොටස්. එච්චරයි තියෙන්නේ මෙතන ප්‍රාග්ධන පොලියක් ගැන කතා කරන්නේ නෑ මේ ගානේ. ඒ අනුව කැපිටල් A සහ C පමණි උත්තරේ අංක 2. උත්තරේ අංක 2. 13 වෙනි ප්‍රශ්නය අහනවා ඒගොල්ලන්ගේ ලාභය නිවැරදි ලාභය කියලා. ඉස්ලාම එයා අරන් තියනවා වැරදි සහගත ලාභයක්. මේ දෙන පුතේ යාගේ වැරදි සහගත ලාභය. මෙතන යාගේ වැරදි සහගත ලාභය. ඒකට ණය පොලියයි බාණ්ඩ ගැන්ලි ගලපන්න. ඒතර එනවා නිවැරදි ලාභය. දැන් මේක ඇවිල්ලා වැරදි සහගත ලාභය. මම කැමති මේ කටු වැඩේ පොඩි වෙනසක් කරන්න මේ තමයි මේ ටික මම එක බොක්ස් එකකට දානවා. මොකද මේ තමයි වැරදි සහගත ලාභය. ඔබ බලයි මේ වැරදි සහගත ලාභය කොහොමද ගත්තේ කියලා. පුතේ මේ වැරදි සහගත ලාභය කොහොමද ගත්තේ? ඒගොල්ලෝ තුන්දෙනා ලාභ කොටස් කියලා බෙදාගත්ත ටිකයි හවුල් වේතනයයි ඔක්කොම එකට ආපහු එකතු කරගත්තා. මේනවා ඒගොල්ලන්ගේ පැවති ලාභය මෙන්න මෙච්චර ගාණක් තමයි පැවති ලාභය. ඒ ලාභ කොටස් කියලා තුන්දෙනා බෙදාගන්නේ හවුල් වේතනයේද ඇතුළුව ඒගොල්ලන්ගේ පැවති ලාභය. මේ තියෙන ඒගොල්ලේ පැවති ලාභය 1,14,000. දැන් නිවැරදි කරන්න නම් ණය පොලිය ගලපන්න, බාණ්ඩ ගැන්ලි ගලපන්න. ණය පොලිය ඔබ දන්නවා ලාභ හර අයිතමයක්. ඒ නිසා අඩු වෙන්න ඕනේ ලාභ සංශෝධනයේදී. බාණ්ඩ ගැන්ලි ඔබ දන්නවා ජංගම ගිණුම හර ගැනුම් බැර අයිතමයක්. ඒ කියන්නේ ලාභ බැර අයිතමයක්. අය නිසා ලාභ සංශෝධනයේදී එකතු වෙන්න ඕනේ. ඒ ඔබ වැරදි නිවැරදි කිරීම පාඩමේදී ඉගෙනගෙන ඇති. ඒ අනුව මේ තමයි එයාලගේ නිවැරදි ලාභය. ඔව් නිවැරදි ලාභය තමයි ප්‍රශ්නේ අහන්නේ. මේ තමයි නිවැරදි ලාභය. මම කැමතියි මෙතන වචනේ ලියන්න පොඩ්ඩක්. නිවැරදි ලාභය. නිවැරදි ලාභය. ඉස්ලාම අපි එයාගේ වැරදි සාගත ලාභය හොයලා තමයි ඒක සංශෝධනය කරලා ණය පොලියයි බාණ්ඩ ගැන්ලි දාලා සංශෝධනය කරලා ගත්තේ නිවැරදි ලාභය. ඒ අනුව පිළිතුර අංකය අංක 5. අංක 5. 14 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? 14 ප්‍රශ්නේ අහන්නේ ඉහත දී ඇති සියලු තොරතුරු සැලකිල්ලට ගත් පසුව 2021 3.31 අවසන් වර්ෂයේ හවුල් ව්‍යාපාරයේ හිමිකමේ වැඩිවීම කීයද කියලා. පුතාලා දන්නවද මේ හිමිකම කියන එක දැන් ඔබ ස්කන්ධ ප්‍රකාශනයේ මතකද සමාගම්. ඒ වගේ මතක තියාගන්න හවුල් ව්‍යාපාරවල ස්කන්ධ ප්‍රකාශනයේ වගේ එකක් තමයි අර ලාභ විසර්ජනය කියන්නේ ස්කන්ධ ප්‍රකාශනයේ රඳවාගත් ඉපයුම් ගිණුම කියන්නේ සමාගම්වල අන්නේ වගේ එකක්. ජංගම ගිණුමත් ප්‍රාග්ධන ගිණුමත් ඒවත් නිකන් ස්කන්ධ ප්‍රකාශනයේ කොටස් වගේ තමයි. සමාගමක ස්කන්ධ ප්‍රකාශනයේ මතකද? රඳවාගත් ඉපයුම් තීරුව තියෙනවා, සංචිත තියෙනවා, ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙනවා. අන්නේ වගේ මවා ගන්න හවුල් ව්‍යාපාරයකත් ස්කන්ධ ප්‍රකාශනයේ කැලි තමයි ඔය ලාභ විසර්ජනය. එතනින් ගියාම ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම අන්නේ වගේ. හොඳයි ඒක මට ඕන වෙනවා ඇත්තටම මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ගොඩනගලා දෙන්නට ඔබට. මේ ප්‍රශ්නෙට උත්තරේ ගොඩනගලා දෙන්න මට එන්නේ ඕන වෙනවා. ලාභය අපි රඳවාගත් ඉපයුම් ගිණුමට දානවා වගේ සමාගම් වල මේ තියෙන්නේ හිමිකම වැඩි වෙනවා.
ලාභය ඔබ දන්නවා ඉස්සෙල්ලා අපි සංශෝධනය කරලා ගත්තා මෙතන මතකද? එන්නේ ලාභය අපි ගෙනල්ලා සමාගම් වල රඳවාගත් ඉපයුම් ගිණුමේ දානවා වගේ තමයි මේ විසර්ජනයට ගේන ලාභය. ඒක හිමිකමට වැඩිවීමට බලපාන. ඊට අමතරව හවුල්කාරයා මුදලින් වේතන අරන් ගියාම ජංගම ගිණුම ආරක්. ඒතර හිමිකම අඩු වේ. භාණ්ඩ ගෙල්ලි කළාම ජංගම ගිණුම ආරක්. හිමිකම අඩු වේ. ඒ අනුව අහන ප්‍රශ්නෙට පිළිතුර ඊට සියලු තොරතුරු සැලකිලිට ගත් පසුව හිමිකමේ සුද්ධ වැඩිවීම කීය දෙන්නේ? රුපියල් 99000යි. හොඳයි. උත්තරේ කීයද 90? පුතේ උත්තරේ අංක 1. උත්තරේ අංක 1. හොඳයි 15 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරන්නයි අපි හදන්නේ. 15 වෙනි ප්‍රශ්නය. අහන්නේ වියදම කීයද කියලා. හොඳයි ඔබ ඇසුරුම් ද්‍රව්‍ය මිලට ගත්තා 20000ක. හොඳට බලන්න 15 වෙනි ප්‍රශ්නේ. ඇසුරුම් ද්‍රව්‍ය මිලට ගත්තා 20000ක. ඔබ දන්නවා accounting වල යමක් ද්‍රව්‍යමය දෙයක් මිලට ගැනීම වියදමක් නෙමෙයි. ඔබ ඒක දන්නවා ගැලපුම් සංකල්පයට අනුව accounting වල ද්‍රව්‍යමය දෙයක් මිලට ගැනීම වියදමක් නෙමෙයි. හොඳයි. එයින් අපි පාවිච්චි කළා මෙන්න මෙච්චර. අන්න වියදමක්. එයින් අපි පාවිච්චි කළා මෙන්න මෙච්චර. අන්න වියදමක්. ඊට අමතරව එයින් හානි වුණා මෙච්චර. හානි වුණේ 4000 වියදමක්. පාවිච්චි කරපු 4000 වියදමක්. ඒ අනුව මේ තමයි ඔය අසුරුම් ද්‍රව්‍ය නිසා ඇතිවෙච්ච මුළු වියදම. උත්තරේ අනුව පුතේ උත්තරේ අංක 4. අපි 16 17 ප්‍රශ්න ඔබ දන්නවා කටු වැඩ වලින් යුක්ත ප්‍රශ්න නෙමෙයි අහන්නේ භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටින ලක්නාත් සමාගමට ගනුදෙනු වගේක් දීලා තියෙනවා කැපිටල් A ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු සඳහා යන්ත්‍රයක් අත්පිට මුදලට ගැනීම කැපිටල් B 3 මාසකින් කල්පිරෙන රුපියල් 50000ක ස්ථාවර තැන්පතු ගැනීම. පුතේ එතන ඊටා වැදගත් වචනයක් ඔබ print out එක තේනවන highlight කරගන්න. 3 මාසකින්. 3 මාසකින්. ඒ කියන්නේ ඇත්තටම මුදල් දීලා 3 මාසයක තැන්පතුවක් මිලදී ගත්තොත් මුදල් අඩු වෙලා මුදල් හා සමාන දෑ වැඩිවීමක් වෙන්නේ. ඒතර ඒව මුදල් ප්‍රවාහ ගණයට ගන්නෙ නැහැ. හරි? ලියා ගන්න ඒව දන්නේ නැති අය. 3 මාසයක් දෙමාසයක් එක් මාසයක් වගේ ඊටාම කෙටි කාලීන තැන්පතු මුදල් හා සමාන දෑ ගණයටයි ගන්න. ඒතර අපේ මුදල් අඩු වෙලා අපේ මුදල් හා සමාන දෑ වැඩි වෙනවා. ඒතර ඒක මුදල් ප්‍රවාහයක් ලෙස අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ පෙන්වන්නේ නැති අයිතමයක්. ඒක නෝට් කරගන්න. කැපිටල් B. කැපිටල් C මූල්‍ය කල්බදු යටතේ මිලදීගත් මෝටර රථය සඳහා වාරිකයේ ගෙවීම. කැපිටල් D රුපියල් 50 බැගිනු ප්‍රතිෂ්ඨාවක් සහිතව සාමාන්‍ය කොටස් 10000 දැන්ට සිටින කොටස් හිමියන්ට සංචිත භාවිතයෙන් නිකුත් කිරීම. ඒ මොකද්ද කැපිටල් D? ඔව් ප්‍රසාද නිකුතෝ කියන එකයි කියන්නේ. සංචිත ප්‍රාග්ධනනය කිරීමක් ගැන කියන්නේ. ඒක මුදල් ප්‍රවාහයක් නෙමෙයි ඔබ දන්නවා. කැපිටල් D. ලියා ගන්න ඒවා දන්නේ නැති අය සංචිත ප්‍රාග්ධනනයක් ඔය. ඔය තියෙන්නේ ප්‍රසාද නිකුතුවක් හෙවත් සංචිත ප්‍රාග්ධනනයක්. ඒක මුදල් ප්‍රවාහයක් නෙමෙයි. ඒ අනුව කැපිටල් A සහ C පමණයි 16 වෙනි එකට පිළිතුර අංක 2. මුදල් ප්‍රවාහයන් ලෙස ගන්නේ A සහ C පමණයි. උත්තරේ අංක 2. 17 ඊයත කුමන ගනුදෙනු වලින් මූල්‍ය ක්‍රියාකාරකම් වලට අදාළව මුදල් ප්‍රවාහයන් ඇති වේද කියලා. අන්ඩර්ලයින් කරලන්න මූල්‍ය ක්‍රියාකාරකම් මූල්‍ය කටයුතු වලට යන්නේ ඔබ දන්නවා කැපිටල් A නම් මූල්‍ය කටයුත්තක් නෙමෙයි ඒක ආයෝජන කටයුත්තක්. කැපිටල් B මං ඉස්සෙල්ලා කිව්වා කොහොමවත් ගන්න බෑ මුදල් ප්‍රවාහයක් නෙමෙයි. කැපිටල් C නම් කල්බදු ගෙවීම මූල්‍ය කටයුත්තක්. කල්බදු ගෙවීම ඔබ දන්නවා මූල්‍ය කටයුත්තක්.
කැපිටල් D මම ඉස්සෙල්ලා කිව්වා මුදල් ප්‍රවාහයක් නෙමෙයි කියලා. ඒ අනුව C පමණයි. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. 18 වෙනි ප්‍රශ්නයට කටු වැඩක් තියෙනවා බලා ගන්න. සරල ප්‍රශ්නයක් 18 වෙනි ප්‍රශ්නේ. අහන්නේ මෙන්න මේ වෙළඳ ගිණුමේ ගැනුම් කීයද කියලා අහන්නේ. ඉතාලම සරල ප්‍රශ්නයක්. ඉස්ලාම ණයගැති ගිණුමෙන් ණයට විකුණුම් ආවා. මේ තියෙන්නේ ණයගැති ගිණුමෙන් ණයට විකුණුම් ආවා. අත්පිට විකුණුම් දීලා තිබුණා. ඒ අනුව මුළු විකුණුම් 10,50,000. ණයගැති ගිණුමෙන් ණයට විකුණුම් ආවා මේ තියෙන්නේ. ඊට අමතරව අත්පිට විකුණුම් දීලා තිබුණා මේ තියෙන්නේ. ඒ අනුව මුළු විකුණුම් 10,50,000. එතකොට වෙළඳ ගිණුම ඇතුලේ ඔක්කොම ටික තියෙනවා. විකුණුම් තියෙනවා, ආරම්භක තොග තියෙනවා, අග තොග තියෙනවා. ඒ අනුව ගැනුම් හොයාගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. දල ලාභේ කොහොමද අපි පිරෙව්වේ? ඔව් හොඳට කියවන්න ගානේ කියනවා දල ලාභය පිරිවැය මත 100න් 40ක් කියලා. පිරිවැය මතනේ 100න් 40. නමුත් මේ තියෙන්නේ විකුණුම් මිල. විකුණුම් මිල කියන්නේ ලොකු ඉලක්කමක්. එන විකුණුම් මිල මත දල ලාභය 140න් 40ක්. කරුණාකරලා ඒක තේරුම් ගන්න. දල ලාභයේ කියන්නේ පිරිවැය මත 100න් 40ක්. පිරිවැය කියන්නේ පුතේ විකුණුම් පිරිවැයට. පිරිවැය කියන්නේ මොකේද? පිරිවැය කියන්නේ මොකේද? පිරිවැය කියන්නේ විකුණුම් පිරිවැය කියන එක. පිරිවැය කියන්නේ විකුණුම් පිරිවැය කියන එක. එතකොට පිරිවැය මතනේ 100න් 40. අපි ළඟ තියෙන්නේ විකුණුම් මිල. විකුණුම් මිල මත එහෙනම් 140න් 40ක් ගන්න. මේ තියෙන විකුණුම් මිලනේ පුතේ. එන විකුණුම් මිල මත ලාභය 140න් 40ක් ගන්න. එහෙනම් දල ලාභය 500යි. හොඳයි දැන් මේකේ ඔක්කොම ටික තියෙනවා. ඔබට තියෙන්නේ ගැනුම් හොයා ගන්න විතරයි. ඔක්කොම ටික තියෙනවා ගැනුම් හොයා ගන්න තියෙන්නේ. යනු 13,50,000 එනවා ගැනුම්. පිළිතුර අංකය 3. පිළිතුර අංකය 3. හොඳයි 19 20 21 ප්‍රශ්න වලට යමු. එයාලිත් අපිට කටු වැඩ අවශ්‍යයි ඒ සඳහා. දහනමේ ප්‍රශ්නය අපෙන් අහන්නේ බදු පෙරලාභය. ඉතින් බදු පෙරලාභය ගන්න පුළුවන් අපිට මෙන්න මේ රඳවාගත් ඉපයීම් ගිණුම ගහලා අපි මේ තියෙන බදු පසුලාභය හොයාගත්තා. රඳවාගත් ඉපයීම් ගිණුමේ මුල ශේෂය දුන්නා. මුල ශේෂය දුන්නා 2000යි. අග ශේෂය දුන්නා 3600යි. පොදු සංචිතයේදී බලාගෙන ඉන්නකොට ඔබට පේනවා රඳවාගත් ඉපයුම් වලින් පොදු සංචිතයට ගිහිල්ලා තියෙනවා 400ක්. හොඳට බලාගෙන ඉන්න පොදු සංචිතයේදී හැ. ඒතර පේනවා රඳවාගත් ඉපයුම් වලින් පොදු සංචිතයට මාරු වෙලා තියෙනවා 400ක්. ගෙව් ලාභාංශයේ ගානේ කියලා තියෙනවා 1000ක්. ගෙව් ලාභාංශයේ ගානේ කියලාම තියෙනවා මිලියනයක්. ඒ කියන්නේ බිඳු 3 නැතුව 1000ක්. ඒ අනුව මේ තියෙන්නේ වර්ෂයේ ලාභය රඳවාගත් ඉපයුම් ගිණුම ඇතුලේ ඊටාම ජනප්‍රියයි වර්ෂයේ ලාභය හැංගිලා තියෙන බව. ඒතර බදු පෙරලාභයනේ අහන්නේ. ඒතර අපිට තියෙන්නේ වර්ෂයේ ලාභය මෙතනින් අපි හොයාගත්තා. ඒකට බදු එකතු වුණාම එනවා බදු පෙරලාභය. ඉතින් බදු වියදම අපි මෙන්න මේ ටී ගිණුමෙන් ගත්තේ. වර්ෂයේ ලාභය 3000ට බදු එකතු වුණාම එනවා බදු පෙරලාභයයි ඔබෙන් අහන්නේ. ඉතින් බදු කොහමද හොයාගත්තේ? මෙන්න මේ ටී ගිණුමේ. මොකද ආදායම් බදු මුල ශේෂය දීලා අග ශේෂයක් දීලා ගෙව් මුදලක් දීලා. එහෙනම් බදු වියදම අපි හොයාගත්ත ටී ගිණුමේ 300ක් කියලා. එහෙනම් වර්ෂයේ ලාභය 3000යි. ඒ කියන්නේ බදු පසුලාභය. වර්ෂයේ ලාභය කියන්නේ බදු පසුලාභය 3000යි. බදු 300යි. එහෙනම් බදු පෙරලාභය 3800යි. ඊළඟට අහනවා පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ අනුපාතය anu ඔබ දන්නවා බදු පෙරලාභයේ දන පොලිය බෙදීම පොලිය.
බදු පෙරලාභය අපිට ආවා දැන් ටිකකට ඉස්සෙල්ලා 3800ක් කියලා. එහෙනම් බදු පෙරලාභයට පොලිය එකතු කරලා පොලියෙන් බෙදන්න. කීයද පොලිය? ඔය තියෙන්නේ පුතේ දිගුකාලීන ණය කියලා 2000ක්. ඒතර පොලිය 15ක් කියලා පේනවද ඔබට? ඒ අනුව පොලිය 300යි. 2815ක් පොලිය 300යි. එතකොට බදු පෙරලාභයට පොලිය එකතු කළාම 3800යි 300යි 3600. බෙදන්න පොලිය. ඒ අනුව පොලිය ආවරණයේ වාර 12. පොලිය ආවරණයේ වාර 12. ඉතින් විභාගයේ ආසන්නයේ ඉන්න නිසා මම හිතනවා මේ කොටස් දැන් ඔබ ඉවර කරලා ඇති කියලා. ඔය අනුපාත ආශ්‍රිත ප්‍රශ්නයක් මෙන්න මේ ප්‍රශ්නයයි අනුපාත ආශ්‍රිත ප්‍රශ්නයයි. සිලබස් එකේ පාඩම් 16ක් තියෙනවනේ. ඒ 16න් මේක අයිති වෙන්නේ සිලබස් එකේ 13 වෙනි පාඩමට. නිසා මට හිතෙනවා ඒව ඔබ දන්නවා ඇති කියලා දැන් මේ වෙනකොට. හොඳයි 21 වෙනි ප්‍රශ්නය හිමිකම් මත ප්‍රතිලාභය. හිමිකම කියලා කියන්නේ මේ තියෙන හිමිකම සාකෝ ප්‍රකාශිත ප්‍රාග්ධනයයි රඳවාගත් ඉපයුම් ඇතුළු සංචිතයි. මේ තියෙන හිමිකම 20000යි. සාකෝ ප්‍රකාශිත ප්‍රාග්ධනය 13000යි. සංචිත තියෙනවා 3400ක් පොදු සංචිත. රඳවාගත් ඉපයුම් 3600කුත් තියෙනවා. ඒ අනුව ඔක්කොම හිමිකම 20000. හිමිකම මත ප්‍රතිලාභය හොයන සූත්‍රය ඔබ දන්නවා. හිමිකම එනවා ඉරෙන් යටට. වර්ෂයේ ලාභය නැත්නම් බදුපසු ලාභය එනවා ඉරෙන් උඩට. හිමිකම ඉරෙන් යට. ඉරෙන් උඩ තියෙනවා වර්ෂයේ ලාභය. ඒ කියන්නේ බදුපසු ලාභය. ඒ අනුව හිමිකම් මත ප්‍රතිලාභය හරියටම 15%යි. හොඳයි 21ක් දක්වා පිළිතුරු අපි සාකච්ඡා කළා. ලකුණු 4 ගානේ දෙන්න ඕනේ සියල්ලටම. ඊළඟ ප්‍රශ්නයටත් යලිත් කටු වැඩක් එනවා. හොඳයි ඒ ප්‍රශ්නේ සමාජිකයෝ ඉන්නවා. යාව ජීව සමාජිකයෝ හැර සමාජිකයෝ ඉන්නවා 200ක්. එක්කෙනෙක් රුපියල් 500 ගානේ ගෙවන්න ඕනේ. යාව ජීව සමාජිකයෝ හැර සමාජිකයෝ ඉන්නවා 200ක්. එක්කෙනෙක් 500 ගානේ ගෙවන්න. එතකොට සමාජික මුදල් ආදායම බැලූ බැල්මට ලක්ෂයයි. එතනට තව බිඳුවක්. සමාජික මුදල් ආදායම බැලූ බැල්මට ලක්ෂයයි. සමාජිකයෝ ගණන යාව ජීව සමාජිකයෝ හැර සමාජිකයෝ ඉන්නවා 200ක්. එක්කෙනෙක් දෙන්න ඕනේ අපිට රුපියල් 500 ගාන. ඒතර වසරේ සමාජික මුදල් ආදායම බැලූ බැල්මට රුපියල් ලක්ෂයයි. නමුත් යාව ජීව සමාජික මුදල් වලින් 10%කුත් සමාජික මුදල් ආදායමට එකතු වෙනවා. එතෙන් ඒ අනුව ඒකත් එක්ක තමයි පිළිතුර බලාපොරොත්තු වෙන්නේ. ඔක සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රය හදන අයගේ ස්වභාවය තමයි සමාජික මුදල් ආදායම කිව්වහම මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අමුවේ සාමාන්‍ය සමාජිකයාගෙන් ලැබෙන ආදායම විතරක් නෙමෙයි යාව ජීව සමාජිකයන්ගෙන් එන ආදායමත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා පිළිතුරට. හොඳයි. ඒ අනුව එන්නේ රුපියල් 1,15,000. මේ 15000 අපේටි පැහැදිලිද? යාව ජීව සමාජික මුදල් වලින් 10% සමාජික මුදල් ආදායමට එකතු වෙනවා. ඒ අනුව ගාණි කියලා තියෙනවා ඒ කතාව පැහැදිලි. 1,15,000යි පිළිතුර. 23 වෙනි ප්‍රශ්නය highlight කරගන්න ඔබේ පේපර් එකේ print out එක තියෙන අය මුදලින් ලද සමාජික මුදල අහන්න. තියෙන මම රතු පෑනෙන් දක්වලා. දැන් ඔබ දන්නවා first paper එකේ කටු වැඩ කරද්දී ඔබට සමහර වෙලාවට පහසුයි මේ වගේ දහස් වලින් ඉලක්කම් ලිව්වා. මේ ඔක්කොම දහස් වලින් ලියතේ. මොකද first paper එකේ නිශ්චිත පිළිතුරටයි ලකුණු දෙන්නේ. මේ කටු වැඩේ ඔබට වැඩක් ඇත්තටම ප්‍රශ්න කටු වැඩේට ලකුණු ලැබෙන්නේ නැහැ.
ෆස්ට් පේපර් එකේ. නිශ්චිත පිළිතුරටයි ලකුණු ලැබෙන්නේ. ඉතින් ඒ නිසා කටුවැඩ කරනකොට මේ රූලර් එක එහෙම භාවිතා කරන්න එපා. ඒ වගේම කෙටියෙන් ලියන්න. මේ වගේ කෙටියෙන් ලියන්න වචන. රූලර් එක ඕනේ නැහැ. ඔබට ඒ වගේම මේ බිංදු තුන අයින් කරලා කටුවැඩ කරන්න පුළුවන් තරම් කරන්න. මේ තියෙන බිංදු තුන අයින් කරලා කටුවැඩ කරලා. එහෙම කරන්න. මොකද හේතුව මේක නිශ්චිත පිළිතුරටයි ලකුණු දෙන්නේ. හරි? නමුත් හැබැයි මතක තියාගන්න එක දෙයක්. 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා බිංදු 3 පේපර් එකේ මතක ඇතුව ලියන්න. හරි? ඔබ දන්නවා 31 ඉඳලා 50 දක්වා පිළිතුර ලියන්න තියෙන ඔබට තිප්පේලිය මත. එතකොට බිංදු 3 එක උත්තරේ ලියන්න කටුවැඩේ ඔබ කොහොම කළත් කමන්නේ. කටුවැඩේ බිංදු 3 නැතුව කළත් කමන්නේ. නමුත් පිළිතුර ලියනකොට තිප්පේලිය මත 31 වෙනි ප්‍රශ්නයට මම ඒක මතක් කරන්න. බිංදු 3 මතක ඇතුව ලියන්න. හරි. ඉතින් මම කියමින් හිටියේ කටුවැඩ කරන වෙලාවට ඊටාම ඉක්මනින් කටුවැඩේ කරගන්න රූලර් එක පාවිච්චි කරන්න ඕනේ. දහස් වලින් ඉක්මනට ඉලක්කම් ලියාගෙන යන්න පුළුවන් තැන්වලදී ලියාගෙන යන්න. ඒ අනුව මේ තියෙන සමාජික මුදල් ගිණුම ගාපුවාම මුල අග සියලුම ශේෂ දීලා තියෙනවා. මුල හිඟීමේ මුල කලින් ලැබීමේ අග හිඟීමේ අග කලින් ලැබීමේ ඔක්කොම දීලා තියෙනවා. වසරේ ආදායම වියදම් ගිණුමට යන ගාන පවා ඔබ දන්නවා. ඒ අනුව මේ ගිණුමෙන් එනවා මුදලින් ලද සමාජික මුදල 92500. මේ වගේ පේපර් ඩිස්කෂන් එකකදී අපි ඉල්ලීමක් කරනවා. අපි පාවිච්චි කරන හැම වචනයක්ම මගේ අරගන්න නැතුව කළොත් ඔබට එහි ප්‍රයෝජනය නොපෙනෙන ප්‍රයෝජනයක් ඒක ඇතුලේ තියෙනවා. ඒක ලැබෙනවා ඔබට අනිවාර්යයෙන්. නිසා මගේ අරගන්න නැතුව හැම වචනයක්ම ආවරණය කරගන්න. හොඳයි යනුව පිළිතුරු අංකය 23ට 4 22ටත් 4 21ටත් ආවේ 4 නේද 21ටත් අපිට ආවේ 4 මිට පෙර කටුවැඩේ මතක ඇති මේ තියෙන්නේ 21ටත් ආවේ 4 22ටත් ආවේ 4 23ටත් ආවේ 4 හොඳයි 24යි 25යි පුතේ 24 මාර්තු මාසයේ සඳහා සේවකයන් සම්බන්ධව ව්‍යාපාරයේ දරූ මුළු වියදම කීයද? ඔබ දන්නවා මේ සූත්‍රය දල වැටුපදන සේව්‍යා විසින් EPF සඳහා කරන දායකත්වය දන්න සේව්‍යා විසින් ETF සඳහා කරන දායකත්වය. ඔය ටික තමයි සේවකයන් හා සම්බන්ධව ව්‍යාපාරයේ දරූ මුළු වියදම කියන්නේ. සරල ප්‍රශ්නයක්. දල වැටුප 93000යි සේව්‍යා EPF එකට දෙන්න ඕනේ මේ තියෙන්නේ 112. මේක බැලුවේ කොහමද? මේක බැලුවේ පුතේ. මේක බැලුවේ කොහමද? මූලික වැටුප 75000න් ගානේ කියනවා මූලික වැටුපට බලන්න කියලා. පැහැදිලිව කියනවා වෛද්‍ය දීමනා සැලකිලිට ගන්න එපා. ඒ කියන්නේ මූලික වැටුපට බැලුවේ ඔබ 112. ඒ අනුව සේව්‍යාගේ EPF දායකත්වය 9000යි ETF දායකත්වය 2250යි මූලික වැටුපට බලන්න. හරි? ඉතින් ගානේ කියලා තියෙන නිසා සමහර වෙලාවට ගණන් වල ඔබට කියයි දල වැටුපට බලන්න කියලා. සමහර වෙලාවට ගානේ කියයි මූලික වැටුපට බලන්න කියලා. ඒ කියන විදිහට කරන්න. මේකේ පැහැදිලිව කියලා තියෙනවා වෛද්‍ය දීමනා සැලකිලිට ගන්න එපා. ඒ කියන්නේ මූලික වැටුපට බලන්න. ඉතින් නීතියට අනුව නම් පුතේ දැන් ඔබ දන්නවා ප්‍රශ්න පත්‍ර හදන අය ඔය ප්‍රතිශත උනක් දෙන්නේ නීතිමය ප්‍රතිශතය. ඉස්සර ප්‍රශ්න පත්‍රවල එක ප්‍රතිශත දෙනවා. නමුත් දැන් දෙන්නේ අපි වැට් ගානක් ගත්තොත් 8% තමයි වර්තමානයේ වැට් ප්‍රතිශතය. ඉතින් ඒක එහෙමම දෙනවා. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර එක ප්‍රතිශත ගණන් වල දෙනවා. EPF ETF උත් එහෙමයි. හරිම ප්‍රතිශතය තමයි දෙන්නේ දැන් ගණන් වල. මේ ගානෙත් මං හරි ප්‍රතිශත දීලා තියෙනවා. ඉතින් ඔය EPF ETF ගැන නීතිමය පැත්ත ගැන කතා කළොත් ඒකේ තියෙනවා performance based
allowances. ඒ කියන්නේ සේවකයාගේ කාර්ය සාධනයේ පදනම් කරගෙන දෙන දීමනා තියෙනවා නම් ඒවටත් එක්ක තමයි EPF බලන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔතන පොඩි දෙයක් මම කියන්නම්. ප්‍රශ්න පත්‍රය හදන කෙනා ඔබට පේපර් එකේ දෙන උපදේශය අනුව බලන්න කියලායි මම කියන්නේ. මූලික වැටුපට බලන්න කියලාත් කියයි සමහරලාට. දල වැටුපට බලන්න කියලාත් කියයි. මොකද දෙන දීමනාව performance base. ඒ කියන්නේ කාර්ය සාධනයේ පදනම් කරගෙන දෙන දීමනාවක් නම් ඇත්තටම ඒකටත් එක්ක දල වැටුපට වැටෙන්න ඕනේ EPF. හරි? එතකොට කාර්ය සාධනයේ පදනම් නොදීමනාවක් නම් මූලික වැටුපට වැටෙන්නේ EPF. ඔතන ඔය පටලැවිල්ලක් වගේ ඔබට තේරෙනව නේද? පටලව ගන්න එපා. ඒක පේපර් එකේ කියන විදිහට කළා නම් ඇති කියලායි මම ඔබට කියන්නේ. හොඳයි. ඒ අනුව උත්තරේ කීයද පුතේ 24ට එන්නේ? 24ට උත්තරේ අංකය 3. 24ට උත්තරේ අංකය 3. හොඳයි. 25 වෙනි ප්‍රශ්නය. 25 වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 1. ගෙවිය යුතු EPF ගිණුමට ඔක්කොම ටික බැර වෙන්න එපා. 8යි 12යි ඔක්කොම ටික ගෙවිය යුතු EPF ගිණුමට බැර වෙන්න ඕනේ. එකෙන් අර 8ක ගාන වැටුප් ගිණුම හරහා එන්නේ. 12 EPF වියදම් ගිණුම හරහා එන්නේ. ඔබ ඒක දන්නව ඒක සරල ප්‍රශ්නයක්. ගෙවිය යුතු EPF ගිණුමට 8යි 12යි ඔක්කොම ටික එන්න ඕනේ 20%ම. 8යි 12යි දෙකම ගෙවිය යුතු EPF ගිණුමට බැර වෙන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් 15000. ඒතර 8 එන්නේ වැටුප් ගිණුම හරහා 6000යි. 12 එන්නේ EPF වියදම් ගිණුම හරහා 9000යි. ඒ අනුව උත්තරේ අංක 1. විසි 6 වෙනි ප්‍රශ්නයට අපි කටු වැඩක් දෙන්නම්. තියෙන 26 කටු වැඩේ. ඔබ මේ පාඩම අහුවෙන්නේ සිලබස් එකේ පාඩම් 16න් 15 වෙනි 15 වෙනි පාඩමේදී. සමහර වෙලාවට ඔබ 15 වෙනි පාඩම තාම ඉගෙනගෙන නැද්ද දන්නේ. එහෙමනම් මේක දැනට ලියාගෙන පස්සේ ඉගෙන ගත්තම කරගන්න. 15 වෙනි පාඩම ඔබ කරලා නැතුව ඇති තාම. එහෙමනම් මේක ලියාගෙන කළාම කරන්න. මේ මොහොතේ මගේ පන්ති වලට සහභාගී වෙන දරුවෝ පාඩම කරලා තියෙන්නේ. ඒ නිසා මම චුට්ටක් පැහැදිලි කරන්නම් පිළිතුර අපි කරලා තියෙන්නේ අත වශයෙන්ම. හොඳයි අහන්නේ මුළු දායකයේ කීයද කියලා. අපි ගත්තේ මෙහෙමයි පුතේ මුළු දායකයේ. අපි මේ මුළු විකුණුම් හොයාගෙන ඒකේ 40ක් ගත්තා මුළු දායකයේ. මුළු විකුණුම් හොයාගෙන අපි ගමනක් ගියා. ඒකෙන් 40ක් දායකයේ. එහෙමයි දායකයේ ගත්තා. මං කෙටියෙන් කිව්වේ කතාව ටිකක් බරපතල කතාවක්. මුළු විකුණුම් මං හොයාගෙන ගියා. ගිහලා ඒකෙන් 40ක් ගත්තා. දැන් ඔයා ආයි කොහොමද මේ මුළු විකුණුම් හොයාගෙන ගියේ කියලා. මේමයි. ලාභ සමච්ඡේදන විකුණුම් හොයන්න සූත්‍රය ඔබ දන්නවනේ. ඉතින් ලාභ සමච්ඡේදන විකුණුම් වටිනා. ඒ ලාභ සමච්ඡේදන විකුණුම් වටිනාකම අපි හොයාගන්න පුළුවන් නම් ඔබට කියනවනේ සුරක්ෂිතාන්තිකේ තවත් 2 ලක්ෂයක් තියෙනවා කියලා. එහෙනම් මේ තියෙන්නේ අපේ සැබෑ මුළු විකුණුම. දැන් ලාභ සමච්ඡේදන විකුණුම් ටික හොයාගන්න පුළුවන් නේ ඔබට. ස්ථාවර පිරිවැය බෙදුවාම දායක විකුණුම් අනුපාතයෙන් අපිට එනවනේ ලාභ සමච්ඡේදන විකුණුම් ආදායම. ඒකට සුරක්ෂිත ආන්තිකයේ තියෙන විකුණුම් ආදායම එකතු වුණාම මේ ඉන්නේ අපේ සැබෑ විකුණුම් ආදායම. ඒකෙන් 40ක් තමයි දායක. ඉතින් පාඩම දන්න දරුවට ඒක පැහැදිලි. තම පාඩම කෙරිච්ච නැති දරුවා ඉදිරියේදී ඔබ කව කරගත්තම තේරෙයි. ඔබට ඒ අදාළ ගුරුවරු කව කරලා දුන්නා. අපි මේ කව කරලා ඉවරයි අත්තට. ඒ නිසායි මම දැන් මේ ප්‍රශ්නේ. හොඳයි. ඊළඟට 27 28 නම් එච්චර සාධාරණ නෑ. මොකද ඒක සිලබස් එකේ අන්තිම පාඩම 16 වෙනි පාඩමෙන් දාලා තියෙන්නේ. ඒස උත්තරේ තරක් ලියා ගන්න මම කරන පැහැදිලි කිරීම ඔබ දැන් මගේ ඇරලා ගියත් කමන්නේ පස්සේ දවසක
මේ 27යි 28යි ආයේ බලන්න පාඩම කෙරිච්ච දවසකට 27 අහන්නේ මෙම යන්ත්‍රයේ ආරම්භක ආයෝජනය ඒ කියන්නේ වසර බිඳුවේදී ඒ කියන්නේ මේ මොහොතේදී අපි කරන ආයෝජනය කීයද කියලා මේක රුපියල් 2,10,000 ඒක ඇත්තටම ඔබ පාඩම කරලා නැත්නම් ස්කිප් කරගෙන යන්න 27යි 28යි කවදාරි ආයි YouTube එකේ බලලා තේරුම් ගන්න. ඒතර මූලිකව මේ මොහොතේ අපි කරන්න යන ආයෝජනය තමයි මේ තියෙන්නේ. රුපියල් ලක්ෂ 2ක් නව යන්ත්‍රයේ ගණ්ඩ යොදවනවා. නව යන්ත්‍රය හයි කරවන්නත් 25000ක් යොදවනවා. මේ නව යන්ත්‍රය අපි ගත්තොත් පරණ යන්ත්‍රයේ දීලා අපිට 50000ක් එන්න තියෙනවා. ඒ නිසා මේක අපි වරහන් නැතුව ලිව්වා. මේක එන්න තියෙන එකක්. මේ නව යන්ත්‍රයේ අපි ගත්තොත් පරණ යන්ත්‍රයේ විකුණලා අපිට එන්න තියෙන ගාණ. ඊට අමතරව කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අපිට ආයෝජනය කරන්න තියෙනවා තව 35000. හොඳයි අනුව මේ තමයි මූලික ආයෝජනය. පිළිගෙවුම් කාලය කීයද කියලා අහනවා. පිළිගෙවුම් කාලය අවුරුදු 3යි මාස 6යි. මේ කොටස කළාම ඔබට මේක තේරෙනවා. ඒ නිසා දැන් මම මේක සඳහා කාලය ගන්නෙ නැහැ. මේක ලියා ගන්න කළාම ඔබට ගුරුවරයෙක් ඔබේ ගුරුවරයෙක් කළාම මේක පැහැදිලි වෙයි. දැන් මුළු ප්‍රශ්න පත්‍රයේටම ඔච්චර තමයි තියෙන්නේ මම ස්කිප් කරන කොටස්. මමත් වැඩි තදට යන්නේ නැති අවස්ථාවකට තියෙන්නේ මෙතන විතරයි. හොඳයි. 29 පොදු කාර්ය පිරිවැය පාඩමෙන් අපි දාලා තියෙන්නේ 29 ඒක ඉතාම ජනප්‍රිය ප්‍රශ්නයක් ඔබ දන්නවා පොදු කාර්ය පිරිවැයේ මේ තියෙන්නේ නිෂ්පාදන අංශ 1 සහ 2 මේ තියෙන්නේ සේවා අංශයේ ගබඩාව වක්‍ර ද්‍රව්‍ය එයා බෙදලා දීලම තිබුණා වක්‍ර ශ්‍රමයේ බෙදලා දීලම තිබුණා ඔබ පැය දෙකක් තිස්සේ පේපර් එක කරලයි මේ පේපර් ඩිස්කෂන් එක බලන්නේ එහෙම නැතුව එක පාට බලනවා නම් නිකන් Facebook එකේ මොනවා හරි බලනවා වගේ මේක බලන්න එපා තේරුමක් නැහැ පේපර් එක පැය දෙකක් ඔබ කරලා ඉවර වෙලයි මේ බලන්නේ එතකොට ඔබ දන්නවා මං කියන දේ තේරුම වක්‍ර ද්‍රව්‍ය යා බෙදලා දීලම තිබුණා වගුව ඇතුලේ වක්‍ර ශ්‍රමයත් යා බෙදලා දීලම තිබුණා වගුව ඇතුලේ වක්‍ර ශ්‍රමය මේ තියෙන්නේ අතරම වක්‍ර මේක වක්‍ර ශ්‍රමය මේක වක්‍ර ද්‍රව්‍ය මේක වක්‍ර ශ්‍රමය මේක වක්‍ර ද්‍රව්‍ය එක බෙදලා දීලම තිබුණා පුතේ ඔව් ඊට අමතරව කුලිය රුපියල් 1,20,000 කුලිය රුපියල් 1,20,000 අපි බෙදා ගත්තා බිම් ප්‍රමාණයේ අනුපාතය 3ට 2ට 1යි. මේ තියෙන බිම් ප්‍රමාණයේ අනුපාතයට අනුව කුලිය 1,20,000 අපි බෙදා ගත්තා. සේවක සුබසාධන වියදම් සේවක සංඛ්‍යාවේ අනුපාතය මේ තියෙන්නේ. ඊට අනුව සේවක සුබසාධන වියදම් අපි බෙදා ගත්තා. ඒ අනුව මූලික විභාජනයේදී අපිට ලැබුණු පිළිතුරයි මේ. ඒතර සේවා අංශයේ පිළිතුර අපි යලි විභාජනය කරනවා. මේක ගබඩාවක් නිසා ගබඩා අධ්‍යාචනාපත් ගණනයේ අනුපාතයට මේ 65,000 යලි විභාජනය කළා. ඒ අනුව මෙන්න පිළිතුර. ගබඩා අධ්‍යාචනාපත් ගණනයේ අනුපාතයට මේ ගබඩාවේ 65,000 අපි යලි විභාජනය කළා. ඒ අනුව පිළිතුර තමයි මම රතු පෑනෙන් දක්වලා තියෙන්නේ. ඒ අනුව උත්තරේ කීයද පුතේ? උත්තරේ අංක 4. උත්තරේ අංක 4. 30 වෙනි ප්‍රශ්නය බහුවර්ණ ප්‍රශ්නවල අන්තිම ප්‍රශ්නය 1 සිට 30 දක්වා තියෙන බහුවර්ණ මේ තියෙන්නේ නිෂ්පාදනයේ ඒකකයක පිරිවැය ඒකකයක අමුද්‍රව්‍ය පිරිවැය ගානේ දුන්නා ඒකකයක ශ්‍රම පිරිවැය ගානේ දුන්නා ඒ අනුව මේ තියෙන්නේ ඒකකයක ප්‍රාථමික පිරිවැය මේ තියෙන ඒකකයක ප්‍රාථමික පිරිවැය පොදු කාර්ය පිරිවැය ඔබ ගන්න ඕනේ
පොදු කාර්ය පිරිවැය ඔබ ගන්න ඕනේ. මේ මුළු පොදු කාර්ය පිරිවැය බෙදලා බැලුවා. මුළු පොදු කාර්ය පිරිවැය බෙදලා බැලුවා. ශ්‍රමපෑ පදනම මත ශ්‍රමපෑ ගණනේ. ඒතර එකකට යන පොදු කාර්ය පිරිවැය එක පෑයකට යන පොදු කාර්ය පිරිවැය යනවා. ඒ වගේ එක ඒකකයක් හදන්නත් හරියටම යන්නේ එක පෑයයි. ඒ අනුව එක ඒකකයක් සඳහා අපිට යනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන අංශයේ එකේදී රුපියල් 200ක්. මේ නිෂ්පාදන අංශයේ එකේදී නිෂ්පාදන අංශයේ දෙකේ තත්ත්වය මේ තියෙන්නේ. මුළු පොදු කාර්ය පිරිවැය බෙදලා බැලුවා. ශ්‍රමපෑ පදනම මත ශ්‍රමපෑ ගණනේ. ඒතර එක පෑයකට පොදු කාර්ය පිරිවැය කීයද? ඒ වගේ පෑ දෙකක් යනවා එක ඒකකයක් සඳහා. ඒ අනුව එක ඒකකයක් සඳහා නිෂ්පාදන අංශය නිෂ්පාදන දෙපාර්තමේන්තු අංක 1 රුපියල් 200යි. එක ඒකකයක් සඳහා නිෂ්පාදන දෙපාර්තමේන්තුව අංක 2 රුපියල් 500යි. ඒ අනුව මේ ප්‍රාථමික පිරිවැය මේ පොදු කාර්ය පිරිවැය ඔක්කොම එකතු වුණාම ආහන ප්‍රශ්නෙට උත්තරේ එනවා එක ඒකකයක පිරිවැය රුපියල් 1200යි. පිළිතුර අංකය 5. පිළිතුර අංකය 5. ඒ අනුව 1 සිට 30 දක්වා මා ඉතා ඉක්මනින් කියාගෙන යනවා 1ට 5 2ට 4 3ට 5 4ට 1 5ට 5 6ට 3 7ට 5 8ට 2 9ට 4 10ට 2 11ට 3 12ට 2 13ට 5 14ට 1 15ට 4 16ට 2 17ට 2 18ට 3 19ට 5 20ට 5 21ට 4 22ට 4 23ට 4 24ට 3 25ට 1 26ට 2 27ට 3 28ට 2 29ට 4 30ට 5 අපි මෙතනින් එහාට යනවා 31 සිට 50 දක්වා නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වලට. හොඳයි අපි එමු 31 වෙනි ප්‍රශ්නයට. 31 වෙනි ප්‍රශ්නේ අහනවා සත්‍ය අසත්‍ය බව කැපිටල් A අසත්‍යයි කියනවට එක ලකුණයි. කැපිටල් B අසත්‍යයි කියනවට එක ලකුණයි. ඒ දෙකම අසත්‍යයි. එක හරි සරලයි. කැපිටල් C නම් සත්‍යයි කියනවට එක ලකුණයි. කැපිටල් D ඒකත් අසත්‍යයි. ඒ ප්‍රශ්නේ හරිම සරලයි. අසත්‍යයි අසත්‍යයි සත්‍යයි අසත්‍යයි. ලකුණු එක ගානේ 4ක් දෙන්න. දැන් පේපර් එකේ කියලා තියෙන්නේ හරි ලකුණ දක්වන්න කියලා නම් ඔයා ඒ හරි ලකුණ දක්වන්න. ඔයා එක එක ලකුණු දාන්න බෑ. කතිර ලකුණු, හරි ලකුණු, බෝල ලකුණු ඒව මුකුත් දාන්න බෑ. පේපර් එකේ ඉල්ලලා තියෙන්නේ හරි ලකුණ දක්වන්න. සත්‍ය පැත්තේ වේවා, අසත්‍ය පැත්තේ වේවා වෙන වෙන ලකුණු දාන්න බෑ. හරි ලකුණ දාන්න කියලායි කියලා තියෙන්නේ. 32 වෙනි එකේ
අංක 1 මූලික සටහන් පොත ගැනුම් ජර්නලය ලියවිල්ල ඉන්වොයිසිය ඒ පේලියම හරින එකක් දෙයි. ගැනුම් ජර්නලය ගැනුම් ඉන්වොයිසිය නැත්නම් ඉන්වොයිසිය එකක් දෙයි. දෙවෙනි එක ණය හිමියෙකුට නිකුත් කළ චෙක් පත අගරු වී. සමහරව එක වරද්දනවා අපි නිකුත් කරනකොට මුදල් බැරනේ. ඒ කියන්නේ මුදල් ගෙවීම් ජර්නලයනේ. ඒක නිකුත් කළ අගරු වෙනකොට මුදල් හර. ඒතර මුදල් ලැබීම් ජර්නලය කියලා හිතනවා. නෑ ඒක පොදු ජර්නලය හරහා එන්නේ. එන උත්තරේ පොදු ජර්නලය ලියවිල්ල ජර්නල් වවුචරය ලකුණු 1යි. ඊළඟට තුන්වෙනි එක හරි සරලයි. මුදල් ලැබීම් ජර්නලය ලදුපත. මුදල් ලැබීම් ජර්නලය ලදුපත. හතරවෙනි එක ඊටාම සරලයි. මුදල් ගෙවීම් ජර්නලය ගෙවීම් වවුචරය. ඒ පේලියම හරිනම් එක ගානේ 4ක් දාන්න. එක පේලියක්ම හරියන්න ඕනේ එකක් එන්න. ඒ වගේ පේලි 4ක් තියෙනවා. ලකුණු උපරිම 4යි. හොඳයි 33 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත ශ්‍රී ලංකා ෆයිනෑන්ෂල් රිපෝටිං ස්ටෑන්ඩඩ් number 15 SLFRS 15 වලින් තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. ගනුදෙනුකරුවන් සමග ඇති කරගත් ගිවිසුම් මත අයභාරය ප්‍රමිතියට අනුව අයභාරය හඳුනා ගන්නා මූලික පියවර 5. පුතේ අයභාරයක් හඳුනා ගන්න පළවෙනිම පියවර තමයි ගිවිසුම හඳුනා ගැනීම. කෝ ගිවිසුම කායකද ගිවිසුම ඇති වුණේ? මොනවටද අපි ගිවිසුම ගැහුවේ? භාණ්ඩ විකුණන්නද? මොනවටද ගිවිසුම හඳුනා ගන්න ඕනේ. දෙවෙනි එක තමයි කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්න. සමහර වෙලාවට අපි පොරොන්දු වෙනවා ගනුදෙනු කාර්යයට භාණ්ඩය ගෙදරටම ඩිලිවර් කරන්න. භාණ්ඩය හයි කරලා දෙන්නම්. සර්විස් කරලා දෙන්නම්. අන්න ඒවට අපි කියනවා කාර්ය සාධන බැඳීම් කියලා. එක ගිවිසුම හඳුනා ගැනීම. දෙක කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. 3 ගනුදෙනුවේ මිල තීරණය කිරීම. ගනුදෙනුවේ මිල තීරණය කිරීම. අපි උපකරණ විකුණන ව්‍යාපාරයක්. අපි උපකරණයේ මිල රුපියල් ලක්ෂ 5යි කියලා තීරණය කළා. සමහර වෙලාවට 10%ක් වට්ටම අඩු කළොත් 4,50,000කට දෙන්නම් කියලා තීරණය කළා. අන්න ඒ වගේ මිල තීරණය කිරීම. ඊළඟ කාර්ය සාධන බැඳීම් අනුව මිල බෙදා වෙන් කර ගැනීම. ඒ කියන්නේ භාණ්ඩයේ මිල මෙච්චරයි, සර්විස් වලට මෙච්චරයි. අන්න ඒ විදිහට අපි වෙන් කර ගන්නවා. කාර්ය සාධන බැඳීම් අනුව මිල වෙන් කර හඳුනා ගැනීම. 5 කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වූ පසු අයභාරය හඳුනා ගැනීම. කාර්ය සාධන බැඳීම් ඒ කියන්නේ අපි වෙච්ච පොරොන්දු ඉටු කළාට පස්සේ අපි ආදායම හඳුනා ගන්න. හොඳයි මම මේ 5 කියන්නම් හරි දාගන්න. ලකුණු 1 ගානේ උපරිම 4ක් දෙන්න. පළවෙනි එක ගිවිසුම හඳුනා ගැනීම. දෙවෙනි එක කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. තුන්වෙනි එක ගනුදෙනුවේ මිල තීරණය කිරීම. හතරවෙනි එක කාර්ය සාධන බැඳීම් අනුව මිල වෙන් කර ගැනීම. 5 කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වූ පසු අයභාරය හඳුනා ගැනීම. ඔබේ ගුරුවරයා ඔබට ඒ පිළිබඳව අවධාරණය කරලා ඇති දැනටමත්. හොඳයි ඒ පියවර 5 ලිව්වොත් උපරිම එක ගානේ 4කට ලකුණු 4ක් දෙන්න. ප්‍රශ්න 34 SLFRS 16 කල්බදු ප්‍රමිතියට අනුව භාවිත අයිතිවත්කමේ පිරිවැයට අයිති මූලිකා එකක් තමයි අපි කරන මූලික ගෙවීම. ඔබට ගොඩාක් ඒ සම්බන්ධ අත්දැකීම් ඇති දැනට. එදා ඉඳන්ම ඔබ ගැළපිලි කරනකොට හැමදාම වගේ මේවා මුණ ගැහෙනවා. වත්කමේ පිරිවැයට අයිති වෙන්නේ ලීසින් දාලා ගත්තම වත්කමේ පිරිවැයට මොනවද අයිති වෙන්නේ කියලා යහන්නේ. මූලික ගෙවීම එකක්. මූලික කල්බදු වගකීම දෙවැනි එක.
එක මූලික ගෙවීම එකට අපි දෙනවා ලකුණු දෙකක්. දෙක මූලික කල්බදු වගකීම ඒකට ලකුණු එකක් දෙනවා. තුන වත්කම හා සම්බන්ධ වෙනත් ඍජු පිරිවැය. ද වාහනයක් වගේ නම් වාහනේ අපිට රෙජිස්ට්‍රේෂන් වගේව කරගන්න වෙනවා. අන්න ඒ වගේවට අපි කියනවා වත්කම හා සම්බන්ධ වෙනත් ඍජු පිරිවැය. ඒ ඔක්කොම වත්කමේ පිරිවැයටයි. අපි මේවට කියනවා ප්‍රාග්ධන පිරිවැය කියලා. ලීසින් දාලා ගන්න වත්කමක මොනවද පිරිවැයට අයිති වෙන්නේ? ප්‍රාග්ධන පිරිවැයට අයිති වෙන්නේ. එකක් මූලික ගෙවීම කිව්වට ලකුණු දෙකක් දෙන්න. දෙක මූලික කල්බදු වගකීම කිව්වට එක ලකුණක් දෙන්න. තුන වත්කම හා සම්බන්ධ වෙනත් ඍජු පිරිවැය කිව්වට එක ලකුණක් දෙන්න. 35 වෙනි ප්‍රශ්නයක් සරල ප්‍රශ්නයක්. සේවකයෙක් පෙනී සිටි කාලයේ අපිට දැනගන්න පුළුවන් පැමිණීමේ පිටවීමේ ලේඛන ඇඟිලි සලකුණු යන්ත්‍ර බාකෝඩ් චිප් වැනි දෑ අඩංගු යන්ත්‍ර ඒවට එක බැගින් දෙකක් දෙන්න. සේවකයා පෙනී සිටි කාලය දැනගන්න පුළුවන් වාර්තා එකක් තමයි පැමිණීමේ පිටවීමේ ලේඛන. දෙක ඇඟිලි සලකුණු යන්ත්‍ර. තුන බාකෝඩ් චිප් වැනි දෑ අඩංගු යන්ත්‍ර. ඒ වගේ ඒවා ලිව්වොත් එක බැගින් උපරිම දෙකක් දෙන්න. ඒ වගේම ක්‍රියාකාරී කාලය දැනගන්න පුළුවන් අපිට වේලා සටහන් පත්‍රය, කාර්ය පත්‍රය, කාර්ය පිරිවැය පත්‍රය, අක්‍රීය කාල පත්‍රය. ඔන්න ඔය වගේ ඒවා උපරිම දෙකක් එකකට එක ගානේ දෙකක් දෙන්න. වේලා සටහන් පත්‍රය, කාර්ය පත්‍රය, කාර්ය පිරිවැය පත්‍රය, අක්‍රීය කාල පත්‍රය. අන්න ඒ වගේ වට උපරිම එක ගානේ දෙකක් දෙන්න. 36ට කටු වැඩක් තියෙනවා. 36ට කටු වැඩක් තියෙනවා. හොඳයි. අහන්නේ අවසාන තොගේ පිරිවැය. මේ තමයි සමස්ත පිරිවැය. රුපියල් 58 ලක්ෂයයි. 1000ක් සඳහා තමයි මේ පිරිවැය ගියේ. 200කට පිරිවැය කීයද කියලා බලන්න. හරි සරලයි. තොග පිරිවැය ගන්නකොට අපි සාමාන්‍යයෙන් ලාභ ගිණුමට යන අයිතම ගන්නෙ නැහැ. ඔය ඇසුරුම් වගේ එකක් ඇරෙන්න වෙන දේවල් ගන්නෙ නැහැ. ඒ නිසා බෙදා හැරීමේ වියදම් කතරයක් දාගන්න. ඒක ගන්න බෑ තොග පිරිවැය ගන්නකොට. මේ තියෙන මෙන්න මේවා ගන්න පුළුවන්. මේවා ගන්න පුළුවන්. තොගවල ගැනුම් මිල වෙළඳ වට්ටම අයින් කළාට පස්සේ මෙච්චරක් ආවා. ඒව ගන්න පුළුවන්. ඒ වගේම ගෙන ඒමට ගිය ගාන ඒව ගන්න පුළුවන්. හැබැයි බෙදා හැරීමේ වියදම ගන්න බෑනේ. පුතේ තොග පිරිවැයට ප්‍රමිතාංක 2 ඔබට ඒව උගන්න. ඔය ඇසුරුමක් වගේ එකට යන පිරිවැයක් ඇරෙන්න සාමාන්‍යයෙන් ලාභ ගිණුමට යන අයිතම ගන්න බෑ තොග පිරිවැයට. හොඳයි. ඒ අනුව මේ රුපියල් 58 ලක්ෂය 1000ක් වෙනුවෙන් නම් ඉතිරි 200 වෙනුවෙන් ගිය ඉතිරි තොගේ 200යි එකේ පිරිවැය තමයි රුපියල් 11 ලක්ෂ 60,000. අන්න මම ඔබට ඉස්සෙල්ලා කිව්ව දේ ආයෙ කියනවා. දැන් ඔබ ඕනනම් කටු වැඩ සමහරලාට 0.3 නැතුවත් කරනවා ඇති. නමුත් ඔබේ පිළිතුර ලියනකොට 1160යි කියලා ලියන්න එපා. කරුණා කරලා රුපියල් 11 ලක්ෂ 60,000යි කියලා 0.3ත් එක්ක ලියන්න. රුයන්නක් නැත්නම් දාලා රුයන්න පවා ඔබ දාන්න. රුයන්න දාලා රුපියල් 1160 ලියලා ගෙදර එන්න එපා. 0.3ත් එක්ක ලියන්න උත්තරේ ලියනකොට රුපියල් 11 ලක්ෂ 60,000 කියලා. හොඳයි. ඊළඟට 37 වෙනි ප්‍රශ්නය ගමු.
37ටත් කටු වැඩක් තියෙනවා මෙන්න. හරිම ජනප්‍රිය වගේම බොළඳ ප්‍රශ්නයක් මේක ඔබට හරි සරලයි. ප්‍රාථමික පිරිවැය ගන්නකොට මේ තියෙන්නේ අමුද්‍රව්‍ය ගැනුම් අමුද්‍රව්‍ය තොගයේ අඩුවීමක් කියන නිසා එකතු කරනවා. මෙන්න අපි පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ගන්න. ඔබට මතකයිද තොගේ අඩුවීමක් නම් එකතු කරනවා තොගේ වැඩිවීමක් නම් අඩු කරනවා. ඒතර අමුද්‍රව්‍ය තොගේ අඩුවීමක් කිව්ව නිසා එකතු කරනවා. ඒ අනුව මෙන්න පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. මෙන්න ඍජු වැටුප්. ඒ අනුව ප්‍රාථමික පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. ප්‍රාථමික පිරිවැය වෙනකන් ආවා. ඒකට කම්මල් පොදු කාර්ය පිරිවැය එකතු කරලා නොනිමි ගලපා. නොනිමි තොගේ වැඩිවීමක් කිව්ව නිසා අඩු කරා. නොනිමි තොගේ වැඩිවීමක් කිව්ව නිසා අඩු කරා. ඒ අනුව ඔබ ලකුණු දානකොට මෙතෙන්ට ලකුණු 2යි මෙතෙන්ට ලකුණු 2යි 4ක් දාන්න. ඊට කලින් එකේ කෙලින්ම ලකුණු 4ම මෙතෙන්ට දාන්න. ඊට කලින් ප්‍රශ්නේ ලකුණු 4ම මෙතෙන්ට දාන්න. දැන් ප්‍රශ්නේ ලකුණු 2ක් එනවා. ඔබ රුපියල් 25 ලක්ෂයක් කියලා තිබුණා. හැබැයි දරුවනේ 0.3 ලියලා තියෙන්න ඕනේ උත්තරේ. ඒ වගේම තව ලකුණු 2ක් දාන්න රෝමන් 2ට රුපියල් 34,50,000 කියලා දීලා තියෙනවා නම් උත්තරේ. 0.3 අනිවාර්යෙන් ලියලා තියෙන්න ඕනේ. හොඳයි. මේකට ලකුණු 2 4යිට කලින් එකට 4යි එහෙමයි අප ප්‍රකාශ කළේ. අපි එමු දැන් ප්‍රශ්න අංක 38 කටු වැඩේ 37 අපි සාකච්ඡා කළේ මේ තියෙන්නේ 38 කටු වැඩේට. 38 ඊටම සරලයි. ඔබ දන්නවා හානි කරන අලාභ සඳහා ඉඩහැරීම් ගිණුම අපි කියනවා අඩමාන ඉඩහැරීම් ගිණුම කියලා. ඒකේ මුල ශේෂය මේ තියෙන්නේ. මුල ණය ගැති අංගෙන් 4ක් බැලුවා. මේ තියෙන්නේ මුල ශේෂය. මේ අග ශේෂයේ පගේ අග ණය ගැති අංගෙන් 4ක් බැලුවා. එතකොට මේ හානි කරන අලාභ ගිණුමට ඉඩහැරීම් ගිණුමේ වෙනස මාරු කරන්න ඕනේ. හානි කරන අලාභ ගිණුම කියන්නේ බොල් ආඩමානයි ගිණුම මේ තියෙන්නේ. ඒකට මාරු කරන්න ඕනේ. මේ අඩමාන ඉඩහැරීම් ගිණුමේ වෙනස 2400. ඒක මාරු කරන්න ඕනේ හානි කරන අලාභ ගිණුමේ මෙතන. ඒ කියන්නේ බොල් ආඩමානයි. මේ පැත්තට එනවා බොල් ණය කපා හැරීම්. මේ පැත්තට එනවා ආපසු ලද බොල් ණය. ඒවා හරිම ජනප්‍රියයි. බොල් ණය කපා හැරීම දානවා හානි කරන අලාභ ගිණුමේ හර පැත්තට. ආපසු ලද බොල් ණය එනවා බැර පැත්තට. ඊට අමතරව මේ ගිණුමේ වෙනස 2400 මාරු කළා අපි මෙතන. ඒ අනුව ලාභ ගිණුමට අන්තිමට යන්නේ රුපියල් 1200යි කියලා ඔබ ලියලා තියෙන්න ඕනේ. ඒ සඳහා ලකුණු 2ක් දාගන්න. ඒ සඳහා ලකුණු 2ක් දාගන්න. ඒකම අහනවා 38 රෝමන් 2 ණය ගැතියන්ගේ සුද්ධ අඩුවීම හෝ වැඩිවීම කියන කියලා. ඒ තියෙන්නේ මුල ණය ගැතියෝ. ඒ තියෙන්නේ මුල ණය ගැතියන්ගේ ධාරණාගේ ණය ගැතියන්ගෙන් අඩමාන ඉඩහැරීම 104ක් අඩු වුණා. මේ තමයි සුද්ධ ණය ගැතියෝ මුල. ඒ වගේ මෙතන ණය ගැතියන්ගෙන් අඩමාන ඉඩහැරීම 104ක් අඩු වුණාම මේ තමයි ණය ගැතියෝ සුද්ධ ණය ගැතියෝ අග. ඒ අනුව මුල සුද්ධ ණය ගැතියෝ අග සුද්ධ ණය ගැතියෝ. ඒ අනුව සුද්ධ ණය ගැතියන්ගේ එමෙතන ණය ගැතියන්ගේ ධාරණ වටිනාකමේ
වැඩිවීමක් වෙලා තියෙනවා රුපියල් 57600ක. ඔබ පිළිතුරු ලියනකොට 57.6 කියලා ලියලා තියෙන්න බෑ. රුපියල් 57600යි කියලා ලියලා තියෙනවා නම් ඔබ ලකුණු දෙකක් දෙන්න මෙතන. හොඳයි. 39 වෙනි ප්‍රශ්නේ හරිම සරල ප්‍රශ්නයක්. හැබැයි ඒකේ දිනය 2019යි 4යි එක දිනට නෙමෙයි 2020යි 4යි එක දිනට කියලා එන්න ඕනේ. ඒක YouTube එකේ මම link එක දානකොට හරියට දාලා තියෙන්නේ. නමුත් ප්‍රශ්න පත්‍රය මගේ පන්තිවල ළමයිට දෙනකොට එතන 2019 කියලායි print වෙලා තිබුණේ. පසුව YouTube එකේ link එකේ මම ඒක හදලා තියෙන්නේ. හොඳයි. මුළු කීර්තිනාමයේ වටිනාකමයි අහන්නේ. ඊටාම සරලයි. කීර්තිනාම කොටස දීලා තියෙනවා අපිට. කීර්තිනාම කොටස දීලා තියෙනවා අපිට 50000යි. එන මුළු කීර්තිනාමය ගන්න පුළුවන්. ඔබ දන්නවා කීර්තිනාම කොටස යනු මුළු කීර්තිනාමයෙන් නව හවුල්කරු රුවණිගේ ලාභ පංගුවට සමාන වෙන්න ඕනේ. කීර්තිනාම කොටස රුපියල් 50000යි කියලා ගානේ දීලා තියෙනවා. එතකොට කීර්තිනාම කොටස සමානයි මුළු කීර්තිනාමයෙන් රුවණිගේ ලාභ පංගුවට සමාන වෙන්න ඕනේ. එහෙනම් මුළු කීර්තිනාමයයි අපෙන් අහන්නේ කීයද කියලා. අපි ඒකට x කියලා දාලා සුළු කළාම රුපියල් 3 ලක්ෂයයි. ඔබ පිළිතුරු ලියනකොට මෙහෙම 300 ලියලා තියෙන්න බෑ. බිංදු 3ත් එක්ක ලියන්න. මම මේ කටු වැඩ කරනකොට මම කිව්වනේ ඔබ ඕන විදියට කටු වැඩේ කරගන්න. නමුත් උත්තරේ ලියනකොට seriously බිංදු 3 දාන්න. හොඳයි. ඒ අනුව රුපියල් 3 ලක්ෂයයි කියලා ඔබ කිව්වනම් ලකුණු 4ක් පිරිනමන්න. මෙතනට ලකුණු 4ක් පිරිනමන්න. හොඳයි 40 වෙනි ප්‍රශ්නේ. 40 වෙනි ප්‍රශ්නේ. රෝමන් 1 හවුලියාපාරයක ලාභාලාභ විසර්ජනය කිරීම හා සම්බන්ධව මෙතන තියෙන්නේ කැපිටල් A සහ කැපිටල් B පමණයි. එහෙනම් රෝමන් 1ට එන්න ඕනේ A අකුරයි B අකුරයි ලකුණු දෙන්න දෙකක්. රෝමන් 1 හවුලියාපාරයක ලාභාලාභ විසර්ජනය කිරීම හා සම්බන්ධ වෙන්නේ ඔතන කැපිටල් A අකුරයි කැපිටල් B අකුරයි. A අකුරයි B අකුරයි දෙකම ලියලා නම් ලකුණු දෙකක් දෙන්න. එක අකුරයි නම් ලියලා තියෙන ලකුණු දෙන්න එපා. A අකුරයි B අකුරයි දෙකම අවශ්‍යයි. ලකුණු දෙකක් දෙන්න. රෝමන් 2 24 වගන්තිය සම්බන්ධයි A අකුරටයි B අකුරටයි D අකුරටයි. A අකුරයි B අකුරයි D අකුරයි. 24 වෙනි වගන්තිය සම්බන්ධයි A අකුරයි B අකුරයි D අකුරයි. එම අකුරු තුනම තියෙනවා නම් ලකුණු එකක් දෙන්න. එම අකුරු තුනම ලියලා නම් ලකුණු එකක් දෙන්න. 42 වන වගන්තියට සම්බන්ධ C අකුර පමණයි. 42 වන වගන්තියට සම්බන්ධ C අකුර පමණයි. ඒකටත් එක ලකුණක් දෙන්න. ඒ අනුව ලකුණු 2යි 1යි 1යි වශයෙන් අපි 4ක් පිරිනැමුවා. අපි එමු 41 වෙනි ප්‍රශ්නයට අදාළ කටු වැඩක් තියෙනවා බලන්න. මේ තියෙන 41 ප්‍රශ්නේ. ඔබ දන්නවා weighted average cost නැත්නම් බරිත සාමාන්‍ය පරිවැය ගන්නකොට ඊටාම වැදගත් සිද්ධාන්තයක් තමයි ඔබ මේ ගන්න ඒවා පැත්තකට සමුච්චිත කරන්න ඕනේ. මෙතන රුපියල් 500 ගාන එකක 100ක් ගත්තම රුපියල් 50000 පැත්තක ලියා ගන්න. රුපියල් 550 ගානේ 400ක් ගත්තම රුපියල් 2,20,000ක් මෙතනට සමුච්චිත කරලා ලියා ගන්න. මේ ඉලක්කම 2,20,000 මෙතන සමුච්චිත කරලා ලියා ගන්න ඕනේ. රුපියල් 50,000ට රුපියල් 2,20,000ක් එකතු වුණාම රුපියල් 2,70,000. ඒ අනුව එකක WAC හොයන්නේ කොහොමද?
මේ රුපියල් 2,70,000 බෙදන්න ඔබ ළඟ තියෙන ප්‍රමාණය. මේ රුපියල් 2,70,000 මේවා ඔබ කරලා ඇති තමන් අධ්‍යයන කටයුතු කරනකොට පාසලේ හෝ ගුරුවරයෙක් යටතේ අධ්‍යයන කටයුතු කරනකොට ඔබ මේවා කරලා ඇති. රුපියල් මේ 2,70,000 බෙදන්න ඔබ ළඟ තියෙන ප්‍රමාණය 500. අපි මේකට කියනවා එක ඒකකයක WAC. එවැනි ඒකක 300ක් වික්ක නිසා මෙන්න විකුණුම් පිරිවැය. මෙන්න පිළිතුර මම රතු පෑනෙන් පෙන්නලා තියෙන්නේ. විකුණුම් පිරිවැය රුපියල් 1,62,000යි. ඒක හරිනම් ඔබේ ලකුණු දෙන්න මෙතනට දෙකක්. මෙතනට දෙකක්. ඊළඟට අහනවා FIFO ක්‍රමය දාගත්තා නම් ඔබ දන්නවා මුලින් 100ක් තිබිලා තව 400ක් මිලට අරන් 300ක් වික්කම ඔබ ළඟ ඉතුරු උනේ කීයද 200යි. ඔබ ළඟ ඉතුරු උනේ 200යි. ඒක වැඩි කරනවා යටම පිරිවැයෙන් FIFO ක්‍රමේදී ඔබ දන්නවා මුලින් ආපුවා මුලින් එළියට යනවා. එහෙනම් ඉතුරු වෙච්ච 200 වැඩි කරන්න යටම පිරිවැයෙන්. ඒ අනුව FIFO ක්‍රමයට අහන්නේ අගතොගේ පිරිවැය මෙන්න එනවා. රුපියල් 1,17,000. අගතොගේ ඉතිරි උනේ 200යි. ඒක යටම පිරිවැයෙන් වැඩි කරන්න FIFO ක්‍රමේදී. ඒ අනුව එනවා අගතොගේ පිරිවැය FIFO ක්‍රමයට රුපියල් 1,17,000. ඒකටත් ලකුණු දෙකක් දෙන්න. ඒ අනුව 2යි. උපරිම 4ක් හැම ප්‍රශ්නයකටම අපි දීගෙන ආවා. අපි එමු දැන් 42 වන ප්‍රශ්නයට. 42 වන ප්‍රශ්නයට. 42 වන ප්‍රශ්නයට. මූල්‍ය ප්‍රකාශන තුල ප්‍රතිපාදන හඳුනා ගැනීමට සම්පූර්ණ විය යුතු නිර්ණායක දෙකක්. පුතේ ප්‍රතිපාදනයක නිර්ණායක තියෙනවා 3ක්. එකක් තමයි අතීත සිදුවීමක් මත ඇති වූ වර්තමාන බැඳීම. ඒකට අපි දෙනවා ලකුණු දෙකක්. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ඇති වූ වර්තමාන බැඳීම. ඒ ප්‍රතිපාදනයක එක ලක්ෂණයක්. අනිත් එක තමයි අනාගතේ ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පිටතට ගලා යාමේ භව්‍යතාවයක් පැවතී. ඔබ කියයි වගකීමක ලක්ෂණ වලත් ඕවා ඔහොමම තිබුණා නේද? හරියටම හරි. වගකීමක ලක්ෂණයි ප්‍රතිපාදනයක ලක්ෂණයි බොහෝ දුරට සමානයි. එහෙම කොහේ හරි ලියා ගන්න. වැඩිපුර එනවා එකම එකක්. ඒ තමයි වටිනාකම විශ්වාසදායී ක්‍රමයකින් තක්සේරු කළ හැකි වීම. ඔබ දන්නවා ප්‍රතිපාදනයක් කියන එක උදාහරණයක් ලෙස අපිට විරුද්ධව කෙනෙක් නඩුවක් දැම්මා. අපේ ලෝයට කියලා අපි ඒක තක්සේරු කරලා බලනවා. ලෝය කියනවා අපි නඩුව පරදිනවා. අපිට මෙච්චරක් ගෙවන්න වෙනවා. අන්න ඒ වගේ වට තමයි ප්‍රතිපාදනයක් කියලා කියන්නේ. එතකොට වගකීමයි ප්‍රතිපාදනයයි බොහෝම ළඟ යන්නේ. එකම වෙනස තමයි අර විශ්වාසදායී ක්‍රමයකින් අගේ තක්සේරු කිරීම. ඒකත් ලක්ෂණයක් ලෙසයි අපි ලියන්නේ. ඔය ලක්ෂණ තුනෙන් ඔබ ඔය ලක්ෂණ තුනෙන් දෙකක් ලියලා නම් ලකුණු දෙක ගානේ 4ක් දෙන්න. අතීත සිදුවීමක් මත ඇති වූ වර්තමාන බැඳීම එක ලක්ෂණයක්. ඒකට ලකුණු 2යි. අනාගතයේ මේ නිසා සම්පත් පිටතට යාමේ භව්‍යතාවයක් පැවතී. ඒක තව ලක්ෂණයක් 2යි. තවත් ලක්ෂණයක් මම කිව්වා අගේ විශ්වාසවන්ත ලෙස මැනිය හැකි වීම. ඒතර ඕෙන් ඔබ දෙකක් ලියලා නම් දෙකක් ලියලා නම් දෙක ගානේ 4ක් දෙන්න. හොඳයි ඊළඟ ප්‍රශ්නය 43 වෙනි ප්‍රශ්නය. 43 වෙනි ප්‍රශ්නය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනවලදී ඔබ ඉගෙනගෙන තියෙනවා
වක්‍ර ක්‍රමයට කොහොමද අපි මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල හොයන්නේ? මෙතන බදු පෙරලාභය. ඔබ වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් හදන්න ඉගෙනගෙන තියෙනවා. ඒ දැනුම තමයි මෙතනදී ඕන වෙන්නේ. බදු පෙරලාභය වර්ෂයේ ලාභය දීලා තියෙනවා 5200ක් කියලා. ආදායම් බදු 360. එහෙනම් මේ තියෙන්නේ බදු පෙරලාභය. බදු පෙරලාභය. වර්ෂයේ ලාභය තියෙනවා නම් 5200ක් ඒ බදු පසු ලාභය. වර්ෂයේ ලාභය ඇවිල්ලා බදු පසු ලාභය 5200. අපිට ඕනේ වක්‍ර ක්‍රමයේදී බදු පෙරලාභය. ඒ අනුව බදු දීලා තියෙනවා 360. මොටර දේවි කිනීමේ ලාභය ඔබට මතක ඇති වක්‍ර ක්‍රමයේදී අපි අඩු කරන අයිතමයක්. ෂේ අපි එකතු කරන අයිතමයක්. තොගේ වැඩිවීම අඩු කරන අයිතමයක්. මේ එන පිළිතුර ඔබ දන්නවද මොකක්ද? මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල. අහන්නේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල. එහෙනම් පොලි ගෙවීම ආදායම් බදු ගෙවීම වගේම මෙතන අඩු කරා. ඒ අනුව මම කියන දේ තේරුම් ගන්න. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල කියලා ඇහුවා නම් උත්තරේ මේක. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල කියලා යහන්නේ. එහෙනම් පොලි ගෙවීම මේ ගානේ නෑ. තිබුණා නම් අඩු කරන්න ඕනේ. ආදායම් බදු ගෙවීමුත් අඩු කරන්න. මේ ගානේ තියෙන ආදායම් බදු ගෙවීම. ආදායම් බදු ගෙවීම කීයක්ද? 300ක් මෙතෙන් අඩු කරන්න. ඒ අනුව පිළිතුර මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල 51,40,000යි කියලා ලිව්වා නම් ඔබට ලැබෙනවා මෙතන ලකුණු 4ක්. ලකුණු 4ක්. ඔබ හිතේ යම් සැකයක් ඇති. දහස් වලින් හදිස්සිය හරි මම උත්තරේ ලිව්වා නම් තිප්පේලියේ මට මොනව වේද විභාගෙදී. දැන් එහෙම නෙමෙයිනේ මේ රියර්සල් වලින් අපි පුරුදු කරන්නේ ඒක නොකරන්න. දැන් ඔයා කල්පනා කරන්න එපා නිකමටවත් බිංදු 3 මම නොදා හිටියොත් විභාගෙදී මට මොනවා වෙයිද? ඉතින් එහෙමනම් ඉතින් රියර්සල් එකකින් වැඩක් නැහැ නේද? පේපර් ඩිස්කෂන් එකකින් වැඩක් වෙන්නේ නැහැ නේ වාට. නේද? ඔයා මෙතන ඉගෙනගෙන යනවා බිංදු 3 ලියන්න කියලා. එහෙනම් ඒ විදියට කරන්න. නොලියුවොත් ඔයාට මොනවා වෙයිද කියන එක හිතන්න එපා. ඒක ඉතින් උත්තර බලන කෙනාටේ තීරණය වෙන්නේ. ඉතින් අපි මොකටද අපේ ජීවිතේ ඒ වගේ අවදානම් වෙන කෙනෙකුට බාර දෙන්න ඕනේ. බිංදු 3 ලියලම එන්න. රයිට්. හොඳයි. අපි එමු 45 සමාවන්න 44 45 44 45 කැපිටල් A පොදු සංචිතයට මාරු කිරීම කියලා කිව්වා නම් ලකුණු 1යි. කැපිටල් B සංචිත ප්‍රාග්ධනනය කිරීම කිව්වා නැත්නම් ප්‍රසාද නිකුතුව කිව්වා නම් ලකුණු 1යි. වටිනාකමත් එක්කම ලියන්න පුතේ. කැපිටල් A පොදු සංචිතයට රුපියල් 5 ලක්ෂයක් මාරු කිරීම ලකුණු 1යි. කැපිටල් B සංචිත ප්‍රාග්ධනනය කිරීම රුපියල් 5 ලක්ෂයයි ලකුණු 1යි. කැපිටල් C මොකක්ද පුතේ? කොටස් නිකුතුවක් කිරීම රුපියල් 5 ලක්ෂයයි ලකුණු 1යි. කොටස් නිකුතුවක් හිමිකම් නිකුතුවක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. එච්චර වැඩි වැඩ දාන්න ඕනේ. කොටස් නිකුතුවක් රුපියල් 5 ලක්ෂයයි. ඒකටත් ලකුණු 1යි. කැපිටල් D මොකක්ද පුතේ? මුළු විස්තීර්ණ ආදායම රුපියල් 8 ලක්ෂයක් වන අතර එයින් ප්‍රත්‍යාගණන අතිරික්තය 3 ලක්ෂයකි. වර්ෂයේ ලාභය 5 ලක්ෂයි. එච්චර විස්තර ඕනෙත් නෑ. මුළු විස්තීර්ණ ආදායම කියලා ඔයාට පුළුවන් විදිහට විස්තර කරලා තේනවා නම් ප්‍රත්‍යාගණන අතිරික්තය 3 ලක්ෂයයි වර්ෂයේ ලාභය රුපියල් 5 ලක්ෂයයි. ඒ කෙසේ වෙතත් ඔබ මුළු විස්තීර්ණ ආදායම කියලා වචනේ ලිව්වත් මට ඇති ලකුණු එතනත් 1යි. ඒ අනුව එකේව 4ක් දුන්නා. 45 වෙනි ප්‍රශ්නය අහනවා ඊයත තොරතුරු ඇසුරින් මූල්‍ය කටයුතු වලින් ජනනය වන මුදල් ප්‍රවාහ මොනවාද තියෙන්නේ කියලා. ඔව්. මූල්‍ය කටයුතු වලින් ජනනය වන මුදල් ප්‍රවාහ.
කැපිටල් A පොදු සංචිතයට මාරු කිරීම කොහොමත් මුදල් ප්‍රවාහයක් නෙමෙයි. කැපිටල් B ප්‍රසාද නිකුතුව හෙවත් සංචිත ප්‍රාග්ධනනය කිරීම. ඒකත් A සහ B දෙකම මුදල් ප්‍රවාහයන් නෙමෙයි. කැපිටල් C නම් කොටස් නිකුතුවක් කරලා තියෙන නිසා මුදල් ප්‍රවාහයක්. ඔව් මූල්‍ය ක්‍රියාකාරකමකින් ජනනය වන මුදල් ප්‍රවාහයක් කැපිටල් C. එහෙනම් කැපිටල් C ලියන්න ඕනේ. D ලියන්න බෑ කොහොමත් මුදල් ප්‍රවාහයක් නෙමේ. ඒ අනුව C පමණයි උත්තරේ. ලකුණු 4ක් දෙනවා 45ට. C කියලා ඔබ ලිව්වා නම් ලකුණු 4ක් දෙනවා 45ට. C කියලා ලිව්වා නම් ලකුණු 4ක් දෙනවා 45ට. ඔබ C අකුරත් එක්ක තව අකුරක් දාවලා හරි තියනවා නම් ලකුණු එකක්වත් දෙන්නේ නැහැ. C අකුරත් එක්ක ඔබ තව අකුරක් වැරදිලා හරි ගෑවුවා නම් ලකුණු එකක්වත් දෙන්නේ නැහැ. 46ට එමු අපි කටු වැඩේට. මේ තියෙන්නේ 46 කටු වැඩේ. අහන්නේ මේ සිද්ධිය නිසා ලාභයට වූ බලපෑම. ඔබ පරිභෝජනය කිරීම සඳහා ද්‍රව්‍ය මිලට ගැනීම කොහොමද ලාභයට බලපාන්නේ 1,65,000. ඔබ දන්නවා ගැලපුම් සංකල්පයට අනුව ද්‍රව්‍ය මිලට ගැනීම 1,65,000 ලාභයට බලපාන්නේ. මෙන්න මේක බලපානවා පරිභෝජනයේ පාවිච්චි කිරීම භාවිතා කිරීම ඒක බලපානවා ලාභයට. ඊට අමතරව විනාශ වෙලා 75ක් අපිට රක්ෂණ සමාගම දෙනවනේ. 20000න් 125ක් පාඩුව බලපානවා ලාභයට. 20000ක බඩු විනාශ වෙලා 75%ක්ම රක්ෂණ සමාගම බලා ගන්නවා නම් 125ක පාඩුවක් තියෙනවා ඒක ලාභයට බලපාන. ඒ අනුව පිළිතුර රුපියල් 1,25,000යි කියලා කිව්වා නම් ඔබ ලාභයේ රුපියල් 1,25,000කින් අඩු වේ වගේ පොඩි විස්තරයක් ලියන්න පුරුදු වෙන්නේ වගේ තැන්වල ලකුණු 4ක් දෙන්න. ලාභයේ රුපියල් 1,25,000කින් අඩු වේ. අනේ වගේ වාක්‍යයක් ලියන්න පුරුදු වෙන්නේ වගේ තැන්වල. මොකද ප්‍රශ්නේ අහන්නේ ලාභයට ඇති වූ බලපෑම කොපමණද කියලා තමයි. නමුත් පොඩි විස්තරයක් ලියන්න රුපියල් 1,25,000කින් ලාභය අඩු වේ. ඒ වගේ ලියුවාම පොඩ්ඩක් එතන ලස්සනයි. කොහොමත් ප්‍රශ්නේ හැටියට නම් ඔබ මේ ඉලක්කම විතරක් ලියුවත් ලකුණු දෙන්න පුළුවන්. රුපියල් 1,25,000. ලකුණු 4ක් දෙන්න. 47 වෙනි ප්‍රශ්නය. අංක 1 ගැනුම් අධ්‍යාචනා පත්‍රයේ කාර්යභාරය ඔබට මතකද? ගැනුම් අධ්‍යාචනා පතේ කාර්යභාරය මතකද? ගබඩාව තමයි ගැනුම් අංශයට කියන්නේ ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය බව. එහෙනම් ගබඩාව විසින් ගැනුම් අංශයට ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය බව දැන්වීමයි කාර්යභාරය. ගබඩාව විසින් ගැනුම් අංශයට ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය බව දැන්වීම. මිල විමසීම මොකද කාර්යභාරය? මිල විමසීම price quotations වල කාර්යභාරය. ගැනුම් අංශය බාහිර සැපයුම් කරුවෙකුගෙන් මිල කැඳවීම සඳහා භාවිතා කරයි. ගැනුම් අංශය බාහිර සැපයුම් කරුවෙකුගෙන් මිල විමසීම සඳහා භාවිතා කරයි. අංක 3 මේ හැම එකටම ලකුණු 1 ගානේ 4ක්. අංක 3 බින්පත ගබඩාවට ලැබුණු නිකුත් කළ ඉතිරි ප්‍රමාණයන් ඒ භාණ්ඩ වර්ගයට වෙන වෙනම සටහන් කරයි. ඒ භාණ්ඩ වර්ගයට වෙන වෙනම ලැබුණු ප්‍රමාණය, නිකුත් කළ ප්‍රමාණය, ඉතිරි ප්‍රමාණය සටහන් කරයි. මේ හැම එකටම 1 ගානේ දෙන්න. අංක 4 ගබඩා ලෙජරය ලැබුණු නිකුත් කළ ඉතිරි ප්‍රමාණය මෙන්ම වටිනාකම සටහන් කරයි. අගතොගේ තක්සේරු කරයි කිව්වත් හරියටනදී ලැබුණු නිකුත් කළ ඉතිරි ප්‍රමාණය මෙන්ම වටිනාකම සටහන් කරයි. ගබඩා ලෙජරය ඒ විතරක් නෙමෙයි අගතොගේ තක්සේරු කරයි කිව්වත් කමන්නේ. ඒත් කමන්නේ. ලකුණු 1 දෙන්න.
හොඳයි 48 වෙනි ප්‍රශ්නය. 48 වෙනි ප්‍රශ්නය හරි සරලයි. EOQ ආර්ථික ඇනවුම් ප්‍රමාණය 2DCO බෙදීම CH කියන සූත්‍රයේ වර්ගමූලය ගත්තම සරලයි ප්‍රශ්නය. EOQ වෙනවා 2000. හරිම සරල ප්‍රශ්නයක්. අපි ඒකට දෙනවා ලකුණු 2ක්. ඊළඟට ආනව එනවුම් වාර ගණන 2000 ගේනවා නම් අවුරුද්දට 2,50,000ක් බඩු ඕනේ. 2000 ගේනවා නම් එනවුම් වාර ගණන 125යි. ඒකට ලකුණු 1යි. ඊළඟට එනවුම් වාර 125 එක එනවුමකට යන පිරිවැය රුපියල් 40න් වැඩි කළා. ඒකට ලකුණු 1යි. රුපියල් 5000 කිව්වනම් ඒකට එක ලකුණක් දෙන්න. හරි අනුව එතනත් ලකුණු 4ක් අපි දුන්නා. අපි යමු 50 වෙනි 49 වෙනි ප්‍රශ්නෙට 49 වෙනි ප්‍රශ්නෙට. ඉතින් ඒකට අදාළ පෙරවැඩි. අයන්න හරිනම් ලකුණු රුපියල් 5000යි කියලා ඔබ ලියලා තියෙන්න ඕනේ. ලකුණු දෙකක් දෙන්න. අයන්න හරිනම් ලකුණු දෙකක්. ආයන්නට උත්තරේ මම මෙතන දැම්මේ නෑ. ඒක දාන්න දෙයක් නෑ. අග වත්කම් හා වගකීම් අතර වෙනස. අග වත්කම් හා අග වගකීම් අතර වෙනස මේ තියෙන්නේ අග හිමිකම්. මුල වත්කම් හා මුල වගකීම් අතර වෙනස මේ තියෙන්නේ මුල හිමිකම. ඒ අනුව අග හිමිකමයි අග හිමිකමයි මුල හිමිකමයි අපි ළඟ තියෙනවා. මේ තියෙන අග හිමිකම. මේ තියෙන මුල හිමිකම. එන මේ දෙකේ වෙනස තමයි ලාභයේ හෙවත් සමිතියක නම් අතිරික්තය මේ තියෙන්නේ. රුපියල් 5000. අග හිමිකමයි මුල හිමිකමයි අතර වෙනස. ලාභය කියන්නේ අතිරික්තය සමිතියක්නේ. සංගමයක් සමිතියක්. එහෙනම් මේකට අපි කියන්නේ ලාභය නෙමේ අතිරික්තය. රුපියල් 5000. මේ කටු වැඩේ මම දහස් වලින් කළාට උත්තරේ ලියද්දි 5 කියලා ලියන්න එපා. රුපියල් 5000යි කියලා ලියන්න. ඒකට ලකුණු 2යි. ආයන්නට ලකුණු 2යි. ඒක ඉතින් තේරෙනවනේ උත්තරේ රුපියල් 36000. රුපියල් 36000. ඒක උත්තරේ ඔබට තේරෙනව කොහොමද? ඒකට ලකුණු 2ක් දෙන්න. මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. හරි. ඊළඟ 50 වෙනි ප්‍රශ්නයට එමු. 50 වෙනි ප්‍රශ්නයේ කටු වැඩක් මුකුත් නෑ. හරි සරලයි. අංක 1 ප්‍රාථමික පිරිවැයක් ලකුණු 1යි. අංක 2 ප්‍රාථමික පිරිවැයක් ලකුණු 1යි. අංක 3 නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් එතනත් 1යි. අංක 4ත් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් ලකුණු 1යි. ප්‍රාථමික පොදු කාර්ය 1යි 4යි. ඒ අනුව ලකුණු 200න් දීලා තියෙන්නේ. දෙකෙන් බෙදලා බලන්න 100න් කීයද කියලා. අපි කැමතියි ඔබ ලකුණු 9 සහ පාසල දක්වලා ලැබුණු ලකුණු ගාන 100න් කීයද කියලා කමෙන්ට් එකට දානවා නම්. මොකද අපි හිතනවා එතකොට ඔබ උනන්දුවෙන් වැඩ කරනවා කියලා. ඒතර අපිට ඊළඟ පියවරට යන්න ඒක ශක්තියක් වෙනවා. එසක් කමෙන්ට් එකේ දාන්න ඔබේ නමයි පාසලයි ලකුණුයි. අපිට සතුටුයි ඔබ උනන්දුවෙන් කරන බව දන්න නිසා අපි ඊළඟ පියවරටත් යනවා ඉදිරියේදී. එහෙනම් අපි මෙතනින් නතර වෙමු. සිළු දෙනාටම සුබ දවසක්.